තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වන මොහොතක්. උතුම් වස්සාන සමය මේ කාටත් කාගෙත් ජීවිතවලට යහපත පිණිස පවතින දෙයක්. ඒ වස්සාන සමයේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගනිමින් නිර්වාණගාමිනී ප්‍රතිපදාව සකස් කර ගැනීම සඳහා ඒ අවශ්‍ය ධර්ම කාරණා පිළිබඳව කවුරුත් ඒ නිරන්තරයෙන්ම දැනුවත් වන ගමන් මගේ තවත් එක පියවරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිවන් ප්‍රතිපදාවට යම් කිසි කෙනෙකු ගමන් කරනකොට ඒ ප්‍රතිපදාවෙහි ගමන් කරන්නා විසින් ඇති කරගත යුතු, පත්විය යුතු, නැතිනම් පත්වන අවස්ථා පිළිබඳව මාර්ගෝපගත දේශන මාලාවකටයි කවුරුත් සම්බන්ධ වෙන්නේ. ඒ ඔස්සේ පසුගිය දේශනා තුළ මේ පින්නතුන් බොහෝ ධර්මඥානයක් දියුණු කරගෙන බොහෝ කරුණාකාරණා සමූහයක් තමන්ගේ ප්‍රතිපදාව පිළිබඳව දැනගෙන සිටින අවස්ථාවකයි අප මේ කරුණාකාරණා ටික සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. පින්නතුනි, බුද්ධ දේශනාව ඊටාම ගැඹුරු ස්වභාවයක් තියෙන, ඒ වගේම නුවණින් තම තමා සතු නුවණින් තම තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ඒ ශ්‍රී සද්ධර්මයේ ස්වභාවය තමයි ඒ ප්‍රඥාවන්තයින් විසින්ම දත යුතු බව. ප්‍රඥාවන්තයින් විසින් දත යුතුයි කියලා කියන්නට ප්‍රධානම හේතුව තමයි මේ ධර්මය ඇතුලේ රැවටීම කියන කාරණාවකට ඉඩකඩ නොතබන කම. එතකොට යම් කිසි විදිහකින් යම් අවස්ථාවල ඕනෑතරම් ඉඩකඩ තියෙනවා ධර්ම ප්‍රතිපදාවක් තුළ යන කෙනෙකු වුණත් නිවැරදිව ප්‍රඥා භාවිතයක් සිද්ධ කළේ නැති වුණොත්, නිවැරදිව ඥානය භාවිත නොකළොත් ඔහු මන් මුලා වන්නට, එහෙමත් නැත්නම් රැවටෙන්නට බොහෝ ඉඩකඩක් තියෙනවා. අපි මේ පිළිබඳව හොඳට විමර්ශනයක් කළොත් අපිට සමාජය තුළිනුත් බොහෝ පාඩම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ධර්මයට යොමු වෙන්නේ ඊටමත් කලාතුරකින් කෙනෙක්. අධර්ම ප්‍රතිපදාවන් ඉවත් කරලා දාලා ධර්මයට කලාතුරකින් කෙනෙක් යොමු වුණත් ඒ ධර්මයට යොමු වෙන ඇත්ත උනත් සමහර වෙලාවට නිවැරදිව ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියන එකත් එපමණ ලේසියෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒකත් සාමාන්‍යයෙන් අපහසු දෙයක්. ඒ කියන්නේ සිද්ධ කරන්නට ඊටාම දුෂ්කර වුණ දෙයක් බවටයි පත් වෙන්නේ. ඉතින් අද දවසේදී අපිට කතා කරන්නට ලැබිලා තියෙන මාතෘකාවත් ඒ දුෂ්කරව අවබෝධ කරගන්නට යෙදෙන ප්‍රතිපදාව පිළිබඳව අපිට තව එක පැත්තක් මතක් කරලා දීමක්. ඒකෙන් අදහස් කළේ ප්‍රතිපදාව දුෂ්කරයි කියලා කියන එකෙන් වෙන යමක් නෙමෙයි. ප්‍රඥාව නිවැරදිව භාවිත නොවුනොත්, ඥානය කියන දේ නිවැරදිව පාවිච්චි නොවුනොත් මොනතරම් ප්‍රමාණයක මිනිසුන් රැවටෙන්නට ඉඩකඩ තියෙද කියන කාරණාව තේරුම් ගන්නට අවශ්‍ය නිසා. අද දවසේදී අපි මේ කතා කරන්නට යෙදෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කතා කරනකොට අපිට නමින්ම යම් කිසි අර්ථයක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මග්ගා මග්ග, ඒ කියන්නේ මග්ග අමග්ග
ඒ කියන්නේ මාර්ග අමාර්ග කියන එකනේ. මග නොමග කියලා අපි කියන්නේ. එතකොට මග නොමග පිළිබඳව ඥාන දස්සන විසුද්ධිය. ඒ ප්‍රඥාවෙන් ඥාණයෙන් අපි දැකගෙන ඒ මාර්ගය පිළිබඳව සවිසුද්ධ භාවයක් ඇති කර ගැනීමට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. එතකොට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුළ කෙනෙකුට මාර්ගය අමාර්ගය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක එතකොට මග නොමග පිළිබඳව තේරුම් ගැනීම අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය තුළ සිද්ධ කරනවා නේද කියලා කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්. පින්නතුනේ මේ මාර්ගය අමාර්ගය පිළිබඳව හොයනකොට මාර්ගය අමාර්ගය පිළිබඳව තීරණය කර ගැනීමේදී මෙතනදී කතා කරන්නේ අපි සාමාන්‍ය ලෝකෙ තුල මේක මග මේක නොමග මේ කළ යුතු දේ නොකළ යුතු දේ කියලා තීරණය කරගන්න අවස්ථාවක් පිළිබඳව නෙමෙයි. මෙතනදී ඊටමත් ගැඹුරු නුවණකින් ගැඹුරු ප්‍රඥාවකින් තේරුම් ගත යුතු දෙයක් පිළිබඳවයි කතා කරන්නේ. විශේෂයෙන්ම සම්මර්ෂණ ඥානය එහෙමත් නැතිනම් සංස්කාරාදී ධර්මයන් පිළිබඳව පවත්වන සම්මර්ෂණ ඥානය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ සම්මර්ෂණ ඥානය තිබුණ කෙනෙකුට පවතින උපක්ලේශ ධර්මයන් පිළිබඳව සහ ඒතන නොලැග ප්‍රතිපදාව දියුණු කර ගැනීම පිළිබඳව කතා කරන ප්‍රඥාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් සරල මග නොමග දැකීමක් කියන කාරණාව නෙමෙයි. ඊටමත් ගැඹුරු විදර්ශනා නුවණක් භාවිත කරන්නෙකු විසින් ඔහුට ඇතිවන චිත්තෝපක්ලේශ ධර්මයන් හඳුනා ගැනීම පිණිස පවතින ඥාන දර්ශනයක් එහෙම නැතිනම් නුවණක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඒ ප්‍රඥාව ඊටාම සියුම් ලෙස අපි තේරුම් ගත යුතු දෙයක්. මේක ඇත්තටම ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ කාරණාව තේරුම් ගැනීමේදී ප්‍රධාන ලෙසම අපි අවබෝධ කරගත යුතුයි ත්‍රිවිධාකාර පරිඥාවන් පිළිබඳව. එතකොට අපි දන්නවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා තුන් ආකාර අවබෝධයක් පිළිබඳව අපි කතා කරනවා. මේ තුන් ආකාර අවබෝධයක් පිළිබඳව අපි කතා කිරීමේදී ඥාත පරිඥාව. එතකොට ඥාත පරිඥාව කියලා කියන්නේ අභිඤ්ඤේය ධම්මා. අභිඤ්ඤේය උන ධර්මයන් නුවණින් දත යුතු වූ ධර්මයන් ඥාතට්ඨේ ඥානං. දැන ගැනීම වශයෙන් ඇති කරගන්නා වූ ප්‍රඥාව. නුවණින් දත යුතු වූ ධර්මයන් දැන ගැනීම වශයෙන් ඇති කරගනු ලබන ප්‍රඥාව. එතකොට ඒ අභිඤ්ඤේය ධර්මයන් අභිඤ්ඤේය ධම්මා ඥාතට්ඨේ ඥානං ඒ දැන ගැනීම වශයෙන් ඇති කරගන්නා වූ නුවණට කියනවා ඥාත පරිඥාව කියලා. එතකොට මේ ඥාත පරිඥාව තුළ කෙනෙකු සිද්ධ කරගන්න පින්නතුනේ ස්කන්ධ ධාතු ආයතන ධර්මයන් පිළිබඳව ඇති කරගන්න ඒ සාමාන්‍ය සම්මර්ෂණමය අවබෝධයක් එමත් නැතිනම් සාමාන්‍ය දැක්මක් හැටියට සිද්ධ කරගන්න දෙයක්. එතකොට ඒක ඔහුගේ දැනීම් විදිහට පරිකල්පනය කිරීමක්. එහෙමත් නැතිනම් ඒක දැනීම් විදිහට ඔහු අවබෝධ කරගත්ත විදිහට ඒක සලකුණු කිරීමක් තමයි මේ ඥාත පරිඥාවෙන් සිද්ධ කරගනු ලබන්නේ. එතකොට ඥාත කියලා කියන්නේ මේ වාචාර්ථයේ විදිහට ගත්තොත් දැනගනු ලබන දෙයට නැත්නම් දැනගත්තා වූ දෙයට කියනවා ඥාත කියලා. එතකොට ඒ දැනගත්තා වූ දේ පිළිබඳව එහෙම නැත්නම් දැනගත්තා වූ දේ පිළිබඳව නුවණින් සලකා බැලීමට කියනවා ඥාත පරිඥාවයි කියලා. එතකොට මේ ඥාත පරිඥාව පිළිබඳව අපි සලකා බැලීමේදී අපිට විශේෂයෙන්ම දක්නට ලැබෙන දෙයක් තමයි විශේෂයෙන් විග්‍රහ වෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සම්මසන ඥානය වගේ තැන්වලදී ඊටමත් පැහැදිලි කාරණා සමූහයක් කොහොමද සම්මර්ෂණයක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලින්ම කිව්වා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය දිවෙන්නේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය අදාළ වෙන්නේ යම්කිසි කෙනෙකුට මේ විදර්ශනා සහිත මානසිකාරයක් පවත්වනකොට ඒ විදර්ශනා සහිත මානසිකාරය පැවැත්වීමේදී ඒක පවත්වගෙන යනකොට
ඒ සමාධි නිස්ෘත මානසිකාර්යය තුළ උපදින උපක්ලේශ ධර්මයන් තේරුම් ගැනීමට කියලා. එතකොට ඒ විදර්ශනා නිස්ෘත මානසිකාර්යය කුමක්ද කියන කාරණාව අපි විමසා බලනකොට අපිට ලැබෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ විග්‍රහ වන සම්මසන ඥානය. එතකොට සම්මසන ඥානය අපි සාමාන්‍ය වචනෙන් කියව සම්මර්ෂණ ඥානය. එතකොට මේ සම්මර්ෂණය කිරීම එහෙමත් නැතිනම් මෙනෙහි කිරීම කියන දේ කුමන ප්‍රදේශයක් පිළිබඳව මෙනෙහි කිරීමද කිව්වහම අපිට මෙනෙහි කිරීම ලොකු ප්‍රදේශයක අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කවරාකාර වුවත් විදර්ශනා වීතියක ඇතිවන්නා වූ මෙනෙහි කිරීම සම්මර්ෂණයක් බවටයි පත්වන්නේ. නමුත් මෙතනදී සම්මසන ඥානය පිළිබඳව විග්‍රහ කරනකොට ඊටමත් පැහැදිලිව අපිට දකින්නට ලැබෙනවා කුමන ධර්මයන්ද සම්මර්ෂණය කරන්න කියලා. ඒ ධර්මයන් පිළිබඳව සලකා බැලීමේදී රූපය පිළිබඳව කරන පරිග්‍රහණය. ඒ කියන්නේ රූපය පිළිබඳව අපි ඇති කරගනු ලබන අවබෝධය, රූපය පිළිබඳව අපි ඇති කරගනු ලබන ප්‍රඥාව මෙතනදී ප්‍රධාන ලෙස අර්ථ ගන්වනවා. ඊට පස්සේ වේදනාව පිළිබඳව අපි ඇති කරගනු ලබන ප්‍රඥාව, සංඥාව, සංස්කාරය, විඥානය පිළිබඳව ඇති කරගනු ලබන ඒ ප්‍රඥාව මෙතනදී මූලික ලෙස අර්ථ ගැන්වීම සිද්ධ කරනවා. එතකොට මේ සම්මර්ෂණය කිරීම පිළිබඳව අපිට ප්‍රධාන ලෙසම දකින්නට පුළුවන්කම තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ සම්මසන ඥානය නැතිනම් සම්මර්ෂණ ඥානය පිළිබඳව කරන විග්‍රහය. එතකොට මේ විග්‍රහයේදී අපිට දක්වනවා කුමන ක්ෂේත්‍රයක් තුළද අප මේ සම්මර්ෂණය කළ යුතු වෙන්නේ. එහෙමත් නැතිනම් මේ මෙනෙහි කිරීම කළ යුතු වෙන්නේ කුමන ක්ෂේත්‍රයක් තුළද කියන කාරණාව අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතනදී තාම පැහැදිලි ලෙස අපට ගෙනහැර දක්වන දෙයක් තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්මයන් පිළිබඳව අපි පවත්වන සම්මර්ෂණය නැතිනම් සම්මසනය. එතකොට මේ පවත්වන සම්මර්ෂණය පිළිබඳව අපි ටිකක් විමසා බලනකොට අපිට පේනවා 11 දෑරුම් වූ රූපය සහ ඒ රූපයම එක් ආකාර කොට අරගෙන සිද්ධ කළ යුතු සම්මර්ෂණ විදියක්. අතීත අනාගත පච්චුප්පන්න වුණ ධර්මයන් තමයි මෙතනදී ප්‍රධාන ලෙස මූලික වෙන්නේ. එතකොට මේ අතීත අනාගත වර්තමාන කියන ධර්මයන් ටික මූලිකත්වයේ වෙන ගන්නවා වගේම ආධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ආදී සියලුම රූප ධර්මයන්ගේ පවත්නා ප්‍රභේදයන් මෙතනදී සාකච්ඡා වෙනවා. එතකොට ඒ කතා කළත් මෙතනදී මූලික ලෙස අපි දැක්ක යුතු දේ තමයි පින්නතුනේ සබ්බං රූපං. ඒ කියන්නේ මේ 11 තැනක කතා කළත් අපි විශේෂයෙන් මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි මේ රූපය තියෙන රූපය 11 තැනක මේ තියෙන පවතින රූපයක් ගැන නෙමෙයි. රූපය කියන ධර්මය මේ 11 තැනක තමයි ලෝකයාට හසු වෙන්නේ, ලෝකයාට හම්බ වෙන්නේ මේ 11 තැනක පවතින රූපය. එක්ක අතීත රූපයක් හම්බ වෙනවා, එක්ක අනාගත රූපයක් හම්බ වෙනවා, එක්ක වර්තමාන රූපයක් හම්බ වෙනවා, ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, ඒ වගේම හීන රූපයක් වෙන්න පුළුවන්, ප්‍රනීත රූපයක් වෙන්න පුළුවන්. එතකොට මේ රළු රූපයක් වෙන්න පුළුවන්, සියුම් රූපයක් වෙන්න පුළුවන්, ඊට පස්සේ දුර රූපයක් වෙන්න පුළුවන්, ළඟ රූපයක් වෙන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් රූපය පිළිබඳව ගෙනහැර දක්වනකොට දැන් අපි ඇසුරු කරන හැම රූපයක්ම මේ කුලකයට අයිතිනේ. ඒ කියන්නේ ඔබ රූපේ තියනවා කියලා පරිග්‍රහණය කරන ලෝකේ රූප ඇති බවට ඔබ දකින හැම රූපයක්ම ওই වචන 11 ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ සියල්ලක්ම අபிසංකිපිත්වා ඒ සියල්ලක්ම එකතු කරලා සංක්ෂේප කරලා ව්‍යවස්ථාපනය කරන්න තියෙන එක අවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාපනය කරන අවස්ථාව තමයි සබ්බං රූපං. මේ සියලු තැන කතා කරන රූපය රූපනේ. එතකොට මේ සියලු තැන අපිට හම්බ වෙන එක මේ 11 තැනක හම්බ වෙන රූපයට කියනවා සබ්බං රූපං. මේ සියලු රූපය. එතකොට ඒ රූපයෙන් කියන්නේ අතීත රූප නිශ්චිතව තිබ්බ අනාගතයට තිබ්බ කියලා නෙමෙයි. ලෝකේ අපිට රූපයේ බඳු තැනක හසු වෙන සියලුම රූපයේ ලක්ෂණය තමයි අනිත්‍යතාවය කියන එක. එතකොට අනිච්චතෝ වවත්තේති අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. ඒකං සම්මසනම් මේක තමයි එක සම්මසනයක් බවට පත් වෙන්නේ. අර 11 තැනක කතා කරපු රූපය අනිත්‍ය ධර්මයක්. අනිත්‍යයි කියලා කියන්නේ
හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන ධර්මයක්. උදේවැය කියන දේ පෙනෙන උදේවැය කියන ධර්මයෙන් යුක්ත දෙයක් තමයි රූපයයි කියලා කියන්නේ. එතකොට ඒ රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැතිව යන ධර්මයක්. ඒ රූපයේ අනිත්‍යතාවයේ යම්කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් රූපේ අනිත්‍යතාවයේ යම්කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් මේක එක සම්මසනයක් එහෙම නැතිනම් මේක එක විදර්ශනා ක්‍රමයක් එක නුවණින් ප්‍රඥාවෙන් ඒක දකින්න එක ක්‍රමයක්. එතකොට රූපයේහි අනිත්‍යතාවය දැකීම කියන කාරණාවේදී එයාට ලෝකේ ලොකු නානත්වයක් වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ. ඒ පවතින ලෝකේ තියෙනා වූ රූපේ වෙනස් වෙෑමක් නෙමෙයි. ඒ හේතු නිසා සකස් වෙන හේතු නැති වෙනකොට නැතිව යන ධර්මයක් පිළිබඳව පවතින නුවණකුයි මේ කතා කරන්නේ. ඒ නිසා තමයි මේ අනිච්චතෝ වවත්තේති ඒකං සම්මසනං අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා එක සම්මර්ෂණ විදිහක් බවට පත් වෙනවා. ඒ වගේම දුක්ඛතෝ වවත්තේති ඒකං සම්මසනං දුක් වශයෙන් දකිනකොට එක සම්මසනයක් වෙනවා. ඒ වගේම අනිච්චතෝ වවත්තේති අනිත්‍ය වශයෙන් දකිනකොට ඒකං සම්මසනං මේකත් එක සම්මර්ෂණයක් බවට පත් වෙනවා. ඒකට අපිට පේනවා සම්මර්ෂණ විදිය ගැන බලනකොට අනිත්‍ය වශයෙන් බැලීම, දුක් වශයෙන් බැලීම, අනාත්ම වශයෙන් බැලීම. රූප 11 දෑරුම් වූ රූපය එක් ආකාරයකින් රූපස්කන්ධය කියලා හම්බ වෙනකොට ඒ රූපයේහි අනිත්‍යතාවය පිළිබඳව එයා සම්මර්ෂණය කරනවා. එතකොට දුකයි කියන එක සම්මර්ෂණය කරනවා. අපි දන්නවා දුකයි කියන එකෙන් අදහස් කරන්නේ අනේ මට හරි දුකයි මට හරි වේදනයි කියන තැනක එහෙම දෙයක් ගැන එහෙම නෙමෙයි. එහෙනම් මොකද්ද මෙතනදී මේ කතා කරන්නේ? දුකයි කියලා කතා කරන්නේ පින්නතුනේ දුක්ඛ ධර්මයක් පිළිබඳව. දුක්ඛ ධර්මයක් කියලා කියන්නේ මෙතන පවතින්නේ සංකත ලක්ෂණයක්. හේතු නිසා සකස් වෙනවා කියන දුක්ඛ ලක්ෂණයක්. එතකොට දුක පිළිබඳව කතා කරනකොට දුක්ඛ ලක්ෂණ ටිකක් කතා කරනවානේ. එතකොට මේ සංකත දුක්ඛ ලක්ෂණේ ඒ වගේම හේතුවට පවතින්නට බැරි ඒ හේතුවේ ඇති පිළීම් පීලන ලක්ෂණය. ඒ වගේම හේතු ධර්මතා විපරිණාමයට පත්වෙන විපරිණාම ලක්ෂණය. එතකොට මෙන්න මේ ਸੰతాප ලක්ෂණය මේ ධර්මය තමයි දුක්ඛ ලක්ෂණ කියලා කතා කරන්නේ. එතකොට මෙතනදී මේ දුක්ඛ වේදනාව කියන තැනින් නෙමෙයි දුකයි කියලා කියන්නේ රූපය දුකයි. රූපය දුක්ඛ ධර්මයක් කියලා කියන්නේ පින්නතුනේ රූපය හේතු නිසා සකස් වෙන දෙයක්. හේතු නැත්තම් රූපය නැහැ. අපි සාමාන්‍ය විදිහට අපි ගමුකෝ ඇහැ නැත්තම් රූපය කියන දෙයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සිත නැතිනම් ඔබට රූපය කියන දෙයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එහෙනම් රූපය කියලා පනවන්නේ මොකද්ද? ඇස ඇති කල්හි ඇහැට පතිත වන වර්ණ සතහනක් තිබුණොත් ඒ තැනට ඒ ඇස පිළිබඳව රූපය දැන ගැනීම වශයෙන් ඔබේ මනසත් යොමු වුණොත් අන්න ඔබට මේ තුන්දෙනාගේ එකතුව තියෙන තැනක රූපය දකින්න පුළුවන් දර්ශන කෘත්‍ය සිද්ධ වෙනවා. හැබැයි මේ දර්ශන කෘත්‍ය කියන එක රූපෙට අයිති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ කලින් තිබිලා ආවා එහෙම නෙමෙයි. ඒ ආලෝකය ඒ මොහොතේ ආපු දෙයක්. එතකොට ඒක ගෝචර කරගත්ත ඇහැ ඒක මීට කලින් තිබ්බ නෙමෙයි අපිට ඇහැ ප්‍රකට වුණේ වර්ණ සටහන පේන නිසා පාට ටික පතිත වෙනකම නිසා. එතකොට හිත ඒ මොහොතේ ඒ අසුරු කරගෙන පැවතුණු කම නිසා තමයි රූපය දැනගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට අපිට පේනවා චක්කුජ්ජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන මේ ධර්මය. එතකොට මේ දැන් ඇහැ ප්‍රකට වීම සඳහා රූපය ප්‍රකට වීම සඳහා මෙතන මේ ධර්මයන්ගේ එකතුවක් වන්නට අවශ්‍ය වුණා. ඒකට හුදු රූපයට විතරක් පුළුවන් කමක් තිබුණේ නැහැ මේ පෙනී සිටීම කරන්න. එතකොට රූපය අනිත්‍යයි කියලා කියන්නේ පින්නතුනේ මේ ඇහැට වර්ණ සටහන් පැමිණීම මාත්‍රයෙන්ම ඔබට දර්ශන රූපය පිළිබඳව යම් දැක්මක් තිබුණා නම් ඒ දැක්ම එතනින් නිරුද්ධයි. ඒක ආයේ නැවත හට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ඇහැ එතනම හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක් වර්ණ සටහන ගෝචර කර ගැනීම පමණයි ඔහුගේ කාර්යභාරය. ඒ වගේම චක්කු විඥානයේ කාර්යභාරය උනේ ඇස පිළිබඳව පැවති රූපේ දැන ගැනීම කියන දේ. එතකොට මේ සිදුවීම් ටික තම තමන්ගේ කෘත්‍ය සිදු කිරීම වශයෙන් මේ එකතුව හදපු දෙයක් මිසක දර්ශනයක් නැතිනම් පෙනීම කියන දේ එකකටවත් අයිති නැහැ. කියන්නේ රූපේ පේනවා කියන තැන ඒක රූපේට විතරක්
වර්ණ රූපයට විතරක් අයිති දෙයක්ුත් නෙමෙයි, ඇහැට විතරක් අයිති දෙයක්ුත් නෙමෙයි, හිතට විතරක් අයිති දෙයක්ුත් නෙමෙයි. මේ තුන නැතුව තිබුණ දෙයක්ුත් නෙමෙයි. එතකොට මේ තුනමක් නෙමෙයි. මේ තුන නිසා, මේ තුනේ එකතුව නිසා හටගත්ත ප්‍රතිඵලයක් තමයි රූපය පෙනෙනවා කියන මේ දර්ශන කෘත්‍ය කියලා කියන්නේ. මේ ටික නැතුව යනකොට රූපේ නැති වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් රූපය අනිත්‍යයි කියලා රූපයේ අනිත්‍යතාවය දැක්කොත් එහෙම පින්නතුනේ යාට විදර්ශනා ප්‍රඥාවනේ වැඩෙන්නේ. ඒ කියන්නේ එයාට නුවණක් වැඩෙනවා. ඒ විදිහටම හිතන්නකො ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි කිව්වා වගේම කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශ මේ ඔක්කොම පිළිබඳව එයාට නුවණක් ඇති වුණා කියලා. එතකොට මේ ධර්මතාව ටික පිළිබඳව නුවණක් ඇති වෙනකොට මේ ආයතනයන්ගෙන් විඳින්න එයාට බාහිර භෞතික ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ආයතනයන්ගෙන් විඳින්න භෞතික ලෝකයක් හම්බ වෙන්නේ නැති වෙනකොට ඒ ලෝකයෙන් එයා මිදුන පුද්ගලයෙක් බවටයි පත් වෙන්නේ. එතකොට අන්න ඒ තැනට එයාගේ මනස අරගෙන යන්න පුළුවන් දර්ශනයක් තමයි මේ සම්මර්ෂණ විදිය තුළ ලැබෙන්නේ. දුකයි කියලා දැක්කත් ඒ විදිහටමයි. දුකයි කියලා කිව්වේ සංකත ලක්ෂණ ටික නිසා. යදනිච්ඡන් තන් දුක්ඛං එහෙමනේ ගොඩනගන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඇයි හේතු නිසා සකස් වෙනකොට හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක සංකත ධර්මයක් නේ. හේතු නිසායි ඒක ගෙනල්ලා දීලා තියෙන්නේ. එතකොට හේතුවයි නැති වෙලා යන්නේ. ඒක එහෙනම් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇතුලේ හේතු ටිකේ තියෙනවා දුකයි කියන ලක්ෂණය. ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරන්න තියෙන විදර්ශනා නුවණින් දකින්න තියෙන දෙයක් තමයි දුක්ඛ කියලා අපි ඇති කරගත්ත සම්මර්ෂණය. එතකොට අන්න ඒකත්. ඒ වගේම අනාත්මයි කියලා කියනවා යමක් දුක නම් ඒක තම වශයෙන්හි පවත්වන්නට බැරි දෙයක්. ඒ කියන්නේ Tamanට ඕන විදිහට හේතු තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හේතුව පවතින්නේ ඔහුගේ ආයුසන්තති ඇතිතා. එතකොට ඒ හේතුව එතන හටගෙන එතන බිඳෙන දෙයක් වෙනකොට ඒකට අපි කියනවා අනාත්ම ධර්මයක් කියලා. එතකොට මෙන්න මේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කරන සම්මසණයට සම්මසන ඥානය කියලා කියනවා. මෙන්න මේ සම්මසන විදිහට කියනවා ඥාත පරිඥාව කියලා. එතකොට මේ ලක්ෂණයන් පිළිබඳව තියෙන අවබෝධයට ඥාත පරිඥාව කියනකොට මේ ලක්ෂණයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරමින් හොඳට මේ ලක්ෂණයන්ගේ ස්වභාවය පිළිබඳව තීරණය කරගනු ලබන සිතට කියනවා තීරණ පරිඥාව කියලා. එතකොට ඒ තීරණ පරිඥාවේ ස්වභාවය තමයි පරිඥාතේ ඥානං. එහෙමත් නැතිනම් පිරිසිඳ දැක්ක යුතු තැන පවතින නුවණ තමයි තීරණ මේ ඥානයේ තීරණ පරිඥාව බවට පත් වෙන්නේ. එතකොට පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිරිසිඳ දැකීම කියන එක තීරණ පරිඥාව බවටයි කතා කරන්නේ. තීරණ පරිඥාවෙන් හැම වෙලාවකදීම කෙරෙන දේ තමයි අර ඥාත පරිඥාවෙන් දැනගත්ත දේ ඒ ධර්මයෝ ඒ ලක්ෂණයෙන්ම පවතින දෙයක් කියලා තීරිතා කියලා කියනවා. ඒක හොඳට නිශ්චය කොට දැකීම වශයෙන් ඇති කරගන්න දෙයක්. ඒ කියන්නේ විදර්ශනා ඥානයේම ඒක හොඳට ඇති කරගත්ත හොඳ ප්‍රකට වෙන මට්ටමකට. ඒ කියන්නේ විදර්ශනා නුවණ තුල අපි කතා කරන දෙයක් දැනගත්ත දේ හොඳට ප්‍රත්‍යක්ෂ කරන තැනකට එන දෙයක් තමයි තීරණ පරිඥාව කියලා කියන්නේ. එතකොට ඒ තීරණ පරිඥාව යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඔහුට පුළුවන් පහාන පරිඥාව උපදව ගන්න. ඒ කියන්නේ මේ ධර්මයෝ නිත්‍ය සංඥාව ප්‍රහාණය කළ යුතුයි. සුඛ සංඥාව ප්‍රහාණය කළ යුතුයි. මේ විදිහට ඒ ධර්මයන් පිළිබඳව අත්ත් සංඥාව ප්‍රහාණය කළ යුතුයි. ආදී ලෙස ඇති කරගනු ලබන ප්‍රහාණය පිළිබඳව ප්‍රඥාවක් ඇති වෙනවා. අන්න ඒ ප්‍රහාණ විදීම් පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාව පහාන පරිඥා කියලා කියනවා. එතකොට මේ ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන මේ තුන් ආකාර පරිඥාවෙන් පින්නතුනේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියන දේ අපිට ලැබෙන්නේ තීරණ පරිඥාවේදී. තීරණ පරිඥාවේදී කියලා කිව්වේ අර ඊට පෙර තිබුණු ඥාත පරිඥාවෙන් දැනගත්ත දේ තීරිත බවට පත් වෙනකොට එයාට ඇතිවන විදියක් තමයි විපස්සනා උපක්ඛිලේශ ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ විදර්ශනාව වඩනකොට සිතේ ඇතිවෙන උපක්ඛිලේශ ධර්ම. එතකොට මේ උපක්ඛිලේශ ධර්ම ඇති වෙන තැනකදී ඒ උපක්ඛිලේශ ධර්මයන් පිළිබඳව එයාට ඇති කරගන්නට ඕනේ නුවණ ප්‍රඥාවක් මේ ධර්මයෝ නොමග
මේ ධර්මය මගයි කියලා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අර විදර්ශනා සිතේ උපදින සියුම් උපක්ඛිලේශ ධර්ම වලට ඔහු හසු වෙලා ඔහුගේ භාවනා ප්‍රතිපදාව අතරමඟ නතර කරගන්නට හෝ එතනින් මත්තේහි වැඩි දියුණුවක් සිද්ධ නොකරගෙන ඉන්නටත් ඇතැම් විට පරිහානිය කරාපත් වෙන දෙයක් බවට පත් කරගන්නටත් සිද්ධ වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ මග නොමග පිළිබඳව මග නොමග දන්නාකම කියන මේ නුවණ කියන කාරණාව. එතකොට මේ මාර්ග අමාර්ග පිළිබඳව දන්නාකම ගැන කතා කිරීමේදී අපි දැක්කා තීරණ පරිඥාවෙහි තියෙන වැදගත්කම. ඒ කියන්නේ අර ඥාත පරිඥාවෙන් දැනගත්තා ඌ දේ එසේමයි කියලා තීරණය කර ගැනීමේදී ඇති කරගන්න ඇතිවන විදර්ශනාව ගැඹුරු විදර්ශනාව. එතකොට මේ ගැඹුරු විදර්ශනාවේදී කෙනෙකු පහසුවෙන් ඇතිවන්නට පුළුවන් උපක්ලේශ ධර්මතා ටිකක් තියෙනවා. මේ උපක්ලේශ ධර්මතා ටිකේදී පළවෙනියටම අපිට ලැබෙන උපක්ලේශය තමයි ඕභාස කියලා කියන්නේ. ඕභාසය කියලා කියන්නේ ආලෝකයටනේ. එතකොට ඕභාස නිමිති භාවනාව තුළ විපස්සනා භාවනාව තුළත් අත්දකින්නට ලැබෙන දෙයක්. ඒ භාවනාවේ නියුක්ත වෙන කෙනෙකුට ඒ ඕභාස නිමිති යම් පමණකට ඇතැම් අවස්ථාවල ඇති වෙනවා. ඒක බොහොම ගැඹුරු විදර්ශනාමය ඥානයකට ගියාට පස්සේ විපස්සනාව නමුත් සමත නිස්ෘතව නැතිනම් සමත මූලිකව දියුණු වෙනකොට මේ ඕභාසාදී නිමිතිවල පහළවීම සිද්ධ වෙනවා. එතකොට මේ ඕභාස නිමිති පහළ වුණාම මේක අර ශරීරාලෝකයක් වගේ ආලෝක නිමිත්තක්. මේ ආලෝක නිමිත්ත තුල මානසිකාරයන් පවත්වන්නට පුළුවන්, මේ ආලෝකය පතුරවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආලෝකය පැතිරවීම තුළ ඒ යෝගාවචරයාට එහෙමත් නැතිනම් ඒ භාවනානුයෝගයාට අවශ්‍ය දුර ආදී රූපයන් දකීමේ හැකියාව පවා ඇති වෙන දෙයක්. එතකොට ඒ ඕභාසය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන් අපිට අපේ ඉතිහාස කතා ප්‍රවෘත්ති නැතිනම් තෙරුන් වහන්සේලා විසින් දක්වන අවස්ථාවකදී කතාවක් දැක්වෙනවා. ඒක සිතුල්පව්වේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා දෙනමක් එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේට කියනවා මේ අන්ධකාර රාත්‍රියේ හිතාම ඝන අන්ධකාර රාත්‍රියක ඇවැත්නි මට මේ මහා සෑයේ තැම්පත් කරලා තියෙන සෑමලුවේ තියෙන පස්වනක් මල් පේනවා. කියන්නේ පංච වර්ණයෙන් යුක්ත මල් දකින්නට පුළුවන් කියනවා. මේ විදර්ශනා නැතිනම් මේ ඕභාස නිමිත්ත කරන කොටගෙන ආලෝක නිමිත්ත කරන කොටගෙන මේ සෑමලුවේ මල්ලාසනයේ මත තැම්පත් කරලා තියෙන පංච වර්ණ මල් මට දකින්නට පුළුවන් කියලා කියනවා. එතකොට එතන ඉන්න අනිත් තෙරුන් වහන්සේ කියනවා "ඇවැත්ටි එනම් කිමෙක්ද මට මේ මහා සමුද්‍රයේ ඊටාම දුර තියෙන ඉන්න මස් කැස්බන් දකින්නට පුළුවන්, මාළුන් හා කැස්බෑවන් දකින්නට පුළුවන්කම තියෙනවා" කියලා. එතකොට මෙන්න මේ වගේ ඕභාස නිමිත්ත කියන එක පතුරවන්නට පුළුවන් දෙයක් වගේම ඒ ඕභාස නිමිත්ත කෙනකෙනාගේ ඥානය අනුව, කෙනකෙනාගේ ප්‍රඥාව සහ කෙනකෙනාගේ සමාධිය අනුව දියුණු කරන්නට පුළුවන් දෙයක්. ඇතම් කෙනෙකුට තමාගේ ශරීර සීමාවටත් නැතිනම් තමා වාසය කරන සීමාවටත් එහෙමත් නැතිනම් ග්‍රාම සීමා ආදියටත් එහෙමත් නැතිනම් තවත් කෙනෙකුට ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් වුණත් මේ විදිහට ඕභාස නිමිති ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ දසදහසක් සක්වල කෙරෙහිම මේ ඕභාසය පතුරවන්නට පුළුවන් කියලා කියනවා. ඒ ඕභාසය එමත් නැතිනම් ආලෝකය කියන දේ විපස්සනා උපක්ලේශයක් විදිහට දක්වන්නේ හේතුවක් ඇතිව. ඒ තමයි දැන් මේ ඕභාසාදී නිමිති පහළ වෙන්නේ විපස්සනාව යම්කිසි කෙනෙක් දියුණු කළත් විපස්සනා මූලිකව සමතයක් වැඩෙනවා. විපස්සනා මූලිකව සමත භාවනාවක් සිද්ධ වෙනවා. ඒ සමත භාවනාවක් සිද්ධ වෙනකොට ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනැගීම තුළ ඇතිවන ක්‍රියාකාරකමක් තමයි මේ ඕභාස නිමිත්ත කියලා කියන්නේ. ආලෝක නිමිති පහළ වීම කියලා කියන්නේ. එතකොට මේ ආලෝක නිමිති නැතිනම් ඕභාසය කියන මේ නිමිත්ත, ආලෝක නිමිත්ත අර භාවනාවේ పూర్වයෙන්, ඒ කියන්නේ පෙරටුවම සමහර වෙලාවට පුංචි ආලෝක ඇති වෙන බවකුත් තියෙනවා. මේ කතා කරන්නේ ඒ පුංචි ආලෝක පෙනෙන එක හෝ යම්කිසි විදිහකින් ඇතැම් අයට මනෝභ්‍රාන්තිකව ඇති වෙන
ආලෝක නිමිති පිළිබඳව නෙමෙයි මේ විපස්සනා භාවනාව තුළ එහෙමත් නැතිනම් මේ මානසිකාරය තුළ ඇති කරගන්න ආලෝකයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඒ ආලෝකය අර සමත නිස්ෘත මානසිකාරයක් තුලයි දියුණු වෙන්නේ. ඒකට මේක උපක්ඛිලේශයක් කියලා කියන්නේ මේ විදිහේ ආලෝක මානසිකාරයක් ඇති වුනහම එබඳු මානසිකාරය තුල තමාගේ මනස පිහිටා සිටිනවා. එබඳු මානසිකාරය තුල තමන්ගේ මනස පිහිටා සිටියට පස්සේ අර භාවනා මූල කර්මස්ථානයේට නැවත නැවත මෙහෙවීමක් වන්නේ නැතුව තමාට ලැබුණු අත්දැකීමෙහි තමාගේ මනස රඳා පවතිනවා. එයම ආස්වාද වශයෙන් නැතිනම් ඒ තුලම තමාගේ මනස තැම්පත් වීම සිද්ධ වෙනකොට ඒ භාවනාවේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ සිත ඔහුට බොහෝම කෙලෙසුන්ගෙන් මිදුණු ආශ්‍රවයන් නැති වෙනව නොපෙනෙන නීවරණ නැති වෙනව නොපෙනෙන මට්ටමට පත් වුණ මනසකුයි මේ වෙලාවේදී පවතින්නේ. කියන්නේ නීවරණ විග්‍රහිත මනසක් විදිහට තමයි තමාගේ මනස මේ අවස්ථාවේදී ප්‍රකටව තියෙන්නේ. නිසා කෙලෙස් තියෙන බවවත් ප්‍රකට වෙන්නේ නැති වෙනකොට ඇතැම් විට අර ධම්මෝද්ධච්ච සමන්නාගත භාවය ඇතිවීම තුළ අධිමානයකට පවා පත්වන්නට පුළුවන්කම තියෙනවා. අධිමානයකටපත් වෙනවා කියලා කියන්නේ තමා මාර්ගඵල අධිගමයක් ලැබුවාය නොයසේනම් තමා විසින් ඒ අධිගම සාක්ෂාත්කරණය සිද්ධ කරපු නිසා කෙලෙසුන් හට නොගන්නවාය කියලා නැති දෙයක් ඇති හැටියට ඇති කරගනු ලබන මනෝභාවයක් ඔහුට ඇතිවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා උදාහරණ කතාවක් හැටියට කිව්වොත් අර තලගුරු වෙහෙර වාසය කරපු ධම්මදින්න තෙරුන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ඊටාම ශිෂ්‍යයන් වහන්සේලා විශාල පිරිසකට ධර්මාධ්‍යයනය ලබා දීපු තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ විශාල පිරිසකට ධර්මාධ්‍යයනය ලබා දුන්නා වගේම උන්වහන්සේ හිතාගෙන හිටියේ Taman ආශ්‍රවයක් ෂෙයා කරලා තියෙනවා කියලා. ඉතින් ධම්මදින්න තෙරුන් වහන්සේ දවසක් බලනකොට දකිනවා තමන්ගේ ගුරුවරයා ආශ්‍රව ධර්මතා ක්ෂය කරලා නැහැ, කෙලෙසුන් දුරු කරලා නැහැ. නමුත් අදිමානයකටපත්ව ඉන්නවා. නැතිනම් නීවරණ අප්‍රකට වන නිසා, අප්‍රකටවම පවතින නිසා, නීවරණයන් පෙනෙන්නේ නැති නිසාම ඊටමත් පිරිසුදු මනසක් පවතින නිසාම මේ ආශ්‍රව රහිත භාවයකම තමයි මනස තියෙන්නේ කියලා. ඉතින් ඒක දැනගෙන එක දවසක් ගුරු හාමුදුරුවෝ ළඟට ධම්මදින්න තෙරුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා ඉන්නකොට ගුරු හාමුදුරුවෝ අහනවා "ඇවැත්නි ධම්මදින්නේනි මොකද මේ අවේලාවේ වැඩිය" කියලා. ඊට පස්සේ ස්වාමීනි ප්‍රශ්න කිහිපයක් අසන්නට කියලා කිව්වහම අහන්න කියලා අවසර දුන්නාම ප්‍රශ්න විචාරනවා. තෙරුන් වහන්සේත් ඊටාම දක්ෂ ලෙස සුවිශදව ඒ ප්‍රශ්න වලට උත්තර සපයනවා. ඊට පස්සේ ධම්මදින්න තෙරුන් වහන්සේ කියනවා "ස්වාමීනි ඔබ වහන්සේ ඊටාමත් දක්ෂ ලෙස ඊටාමත් සුදුසු පරිදි ඌ පරිදිම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන කොච්චර කාලයක්ද කියලා." එතකොට අර තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා "මම මේ ධර්මය අවබෝධ කරගෙන දැනට 60 වයසක් පමණ වෙනවා" කියලා. එතකොට මේ ධම්මදින්න තෙරුන් වහන්සේ අහනවා "ස්වාමීනි ඇතෙක් මවන්නට පුළුවන්ද" කියලා. ඊට පස්සේ අවත්නි ඒක අපහසු දෙයක් නෙවෙයි, පහසු දෙයක් කියලා ඇතෙක් මවනවා. ඇතෙක් මැව්වහම මේ ඇතා තමාගේ දිශාවට වල්ගේ ඔසවාගෙන, කන් ඔසවාගෙන පහර දෙන්නට එන ආකාරයක් දක්වන්නට පුළුවන්ද කියලා ධම්මදින්න තෙරුන් වහන්සේ ගුරු තෙරුන් වහන්සේගෙන් විමසනවා. ඊට පස්සේ ඒකත් කළ හැකි දෙයක් කිව්වහම ඒකත් කරන්නටයි කිව්වහම තෙරුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන් විසින් මවපු ඇතාම තමා දිශාවට වල්ගය කන්තල ඔසවාගෙන පහර දෙන්නට එන අයුරක් දක්වන විදිහට. එතකොට දැන් මේ ඇතා බොහොම වේගයෙන් එනවා තමා විසින්ම මවපු එබඳු එර්දි සංස්කාරයක් තුළ මවපු හස්තියෙක් වුණත් තෙරුන් වහන්සේගේ හිත එතනදී චංචල වෙනවා. තෙරුන් වහන්සේගේ හිත එතනදී සැලෙනවා. එතනදී බියක් ඇති වෙනවා. එතකොට ගුරු හාමුදුරුවෝ දැනගන්නවා මම අරහත්ත්වයේ සාක්ෂාත් කරලා නැහැ. ධම්මදින්න හාමුදුරුවෝ නැතිනම් තමන්ගේ ශිෂ්‍යයා තමන්ට මේ ගැන පැහැදිලි කරන්නටයි ආවේ කියන එක තේරුම් ගන්නවා. එවත්නි මට පිහිටවන්නට ධම්මදින්නේනි කියලා ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් ඒ සඳහා උපදෙස් පවා ඉල්ලා සිටිනවා ගුරු හාමුදුරුවෝ. එතකොට ඒ
අවස්ථාවේදී ධම්මදින්න තෙරුන් වහන්සේ ගුරු හාමුදුරුවන්ට අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් පසු තෙරුන් වහන්සේ අරිහත්ත්වයේ දාම සාක්ෂාත් කරගන්නවා. නමුත් පින්නතුනේ මේ මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි දැන් තමන් විසින් මවපු හස්තියාට තමන්ම බය වෙන මට්ටමක් ආවේ ඒක තෙරුන් වහන්සේගේ චරිත ලක්ෂණය නිසා චරිත ස්වභාවය නිසා. නමුත් මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ එහෙමත් නැතිනම් ප්‍රධානම කරුණ බවට පත් වෙන්නේ තෙරුන් වහන්සේ තමන්ගේ සිත තුළ පවත්නා නික්ලේශී ස්වභාවය නික්ලේශී ඡායාව නිසා තමන් මාර්ගඵලාදිගමේ ලබාගෙන නැතිනම් තමා කළ යුතු දේ කළ අවසන් කළ කෙනෙක් හැටියට තීරණයක වාසය කිරීම. ඒ නිසා මත්ෙහි උන්වහන්සේ කරන්නට දෙයක් කල්පනා කරන්නෙත් නැහැ. තමන් ආශ්‍රව දුරු කළ කෙනෙක්යි කියන හැඟීම අදිමානයේ තමන්ට තියෙන නිසා. ඉතින් මේ ඕභාසාදී නිමිති පහළවීම තුළ සිද්ධවන්නේ තෙබඳු වූ කාරණාවක්. ඇතැම් විටක පින්නතුනේ ඒ නිසාම අර එතනින් එහාට ධර්ම ප්‍රතිපදාවක් අනුගමනය කරන්න එහෙම නැතිනම් ධර්මයේ වඩන්නට ඒ මානසිකාරය ඒ මනස යොමුවන්නේ නැහැ. ඒ මනස යොමුවන්නේ නැති වෙනකොට තමයි පින්නතුනේ ඒ පිළිබඳව ඒක උපක්ලේශ ධර්මයක් බවට පත් වෙන්නේ. ඒකට භාවනාවේ සාමාන්‍යයෙන් අපි කතා කරනවා හාන භාගීය, ඨිති භාගීය සහ විශේෂ භාගීය කියලා කාරණා කිහිපයක්. හාන භාගීය කියලා කියන්නේ පරිහානිය පිණිස පවතින දෙයක්. ඒ වගේම ඨිති භාගීය කියලා කියන්නේ ඒක වැඩිවීමක් නැහැ. නමුත් තමා විසින් වඩන සීමාව තුළම තමා ස්ථිතියක් පැවැත්මක් තුළ ඉන්නවා. වැඩිවීමක් නැති නිසා කලකින් ඔහුට එපාවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂ භාගීය භාවය කියලා කියන්නේ ඒකේ වැඩිවීමක් තියෙනවා. දැන් ඕභාසාදී නිමිති තුළ රැඳී සිටීම තුළ ඇතම් කෙනෙකුට හාන භාගීය ධර්මයක් බවටත් ඒපත් වෙනවා. ඇතම් කෙනෙකුට එය ඨිති භාගීය ධර්මයක් බවට පත් වෙනවා වගේම විශේෂ භාගීය ධර්මය සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වැඩිවීමක් පෙනෙන්නේ නැහැ. ඒකයි ඒක විපස්සනා උපක්ඛිලේශයක් හැටියට කිව්වේ. ඒකෙන් කියන්නේ ආලෝක නිමිති පහළ වීම වැරදි කියන එක නෙමෙයි. පහළ වෙන ආලෝක නිමිත්තක් පිළිබඳව අපි කෙලෙස් සහගතව නැතිනම් ඒ තුල රැඳී සිටීම කියන එක ඒ පිළිබඳව මඤ්ඤණා කිරීම කියන එකේ තියෙන වරදයි කතා කරන්නේ. එතකොට මේ ඕභාස නිමිත්ත පිළිබඳව කෙනෙකුට ඇතිවෙනවා ප්‍රපංච ධර්මයක්. මොනවද ප්‍රපංච ධර්ම කියලා කියන්නේ? තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්ත සංකල්පනා පහළ වෙනවා. එතකොට මේ ආලෝක නිමිත්ත පිළිබඳව හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඒ තුල වාසය කිරීම සඳහා තමන්ගේ හිතේ ඇතිවෙන ඒ තෘෂ්ණාව නැතිනම් ඒ කැමැත්ත කියන එක ඒ කෙලෙස් ධර්මයක්. ඒ වගේම තමයි ඒ ආලෝක නිමිත්ත තමායයි ගන්න කම නිසා එතන දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට ඒ වගේම ඒ ආලෝකය ගැනීම නිසාම ආලෝකලාභී තමන්ට හම්බ වෙනකොට ඒ තුලම අස්මිමානය නැතිනම් මානය කියන කාරණාව ගොඩනගෙනවා. මේ නිසා කෙනෙක් ඕභාස නිමිත්ත තුල මේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන ත්‍රිවිධාකාර මේ කෙලෙසයට ඉඩ සකස් කරගන්නවා. ප්‍රපංච ධර්මයන්ට ඉඩ සකස් කරගන්නවා. ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් කෙලෙසයට ඉඩ සකස් කරගන්න බව නිසා තමයි පින්නතුනි මේක වැරදි තැනක් කියලා කියන්නේ. එහෙමත් නැතිනම් උපක්ලේශ ධර්මයක් කියලා කියන්නේ. භාවනාවක උපක්ලේශ ධර්මයන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට විවිධ අවස්ථාවල මතුවන්න පුළුවන්කම තියෙනවා. සමත භාවනා ආදී සිද්ධ කරනකොට මේක ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපිට ඇතැම් වෙලාවට භාවනා අත්දැකීම් පිළිබඳව කතා කරනකොට සහ භාවනා කරනකොට ඒ පිළිබඳව අපිට බොහොම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවට අපිට සමාජයේ හම්බ වෙනවා සමහර කෙනෙක් ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය, සමහර අයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කමටහන් දීලා, ඒ වගේම සමහර අයට මහා බ්‍රහ්මයා ඇවිල්ලා බණ කියනවා, මහා බ්‍රහ්මයා ඇවිල්ලා කමටහන් දෙනවා, තවත් කෙනෙකුට විෂ්ණු දෙවියෝ ඇවිල්ලා කතා කරනවා. මේ විදිහට තවත් හාමුදුරුවෝ හිටියා අමනුෂ්‍යව ඇවිල්ලා නිතරම කතා කරනවා කියලා. එතකොට මේ විදිහේ මනෝබ්‍රහාන්තික දේවල් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා ඇතැම් වෙලාවට වැරදි විදිහට භාවනා වැඩිම තුලත්. එතකොට ඒ උපක්ලේශ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ අර සමතේ තුල තමාගේම සිතේ ඇතිවෙන සිතුවිල්ලක් එයාට සත්‍ය සහ අසත්‍ය කියන්නේ දැන්
විද්‍යමානය සහ අවිද්‍යමානය අතර සිද්ධ වෙන දෝලනයක් නිසා. ඇත්තටම සිද්ධ වෙන සජීවී සිදුවීමක් සහ සංකල්පීය සිදුවීමක් අතර වෙනස බෙදා ගන්නට බැරි වෙනකොට එබඳු දෙයක් සිද්ධ වෙනවා. හරියට හීන පේන අවස්ථාවකදී හීනේ ඇත්තම වෙනවා වගේ මේ ජීවත් වෙනකොටත් එයාගේ සංකල්පයට ඇත්තටම වෙනකොට එයා හිතනවා ඒ දේ ඇත්තටම සිද්ධ වෙන දෙයක් කියලා. ඒ නිසා දෙවියන්ගෙන් බණ අහනවා, බ්‍රහ්මයන්ගෙන් බණ අහනවා, මෙබඳු ආකාරයේ දැක්මවල්, මෙබඳු ආකාරයේ දෘෂ්ටීන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි Taman දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ගත්ත අය, මහා බ්‍රහ්මයාගෙන් කමඨහන් ගත්ත අය කියලා කිව්වත්, මහා බ්‍රහ්මයා ඇවිල්ලා මේ දේවල් මෙහෙම කියනවා අය කිව්වත්, Tamanගේ හිතෙන් Tamanම බණ අහලා කියන එක පිළිබඳව කවුරුත් තේරුම් ගන්නේ නැහැ. නැතිනම් Tamanගේ හිතලුව තේරුම් ගන්න. ඒ මට්ටම ඊටාම සෝචනීය සහ අපි නම් නුවණින්ම කල්පනා කරන්නට ඕනේ තැනක්. හේතුව තමයි දැන් අපිට ලැබුණු අත්දැකීමක් අපි පිළිගන්න ලෑස්ති නැහැ ඒක වැරදි කියලා. අපි හිතන්නේ ඒ අත්දැකීම තමයි නිවැරදිම දේ කියලා. දැන් ඔබට තව කෙනෙක් එක්ක කතා කරපු අවස්ථාවක කවුරු හරි කිව්වොත් ඔබ කතා කළේ නෑ ඔහුත් සමග කියලා. ඔබ ඒක කොහොම කිව්වත් ඔබ ලෑස්ති නෑ ඒක පිළිගන්න. මොකද ඔබට අත්දැකීමක් තියෙනවා. ඔබට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා ඔබ කතා කළා කියලා. පින්නතුනේ ඒ විදිහටම දැන් අර සංකල්පීය තත්වයක් Tamanට යථාර්ථය වෙලා තිබුණොත් ඒ කියන්නේ ඇත්තටම සිද්ධ වුණ දෙයක් හැටියට Tamanට හැඟීම තියෙනවා නම් අපි කොහොම කිව්වත් ඒක උනේ නැහැ කියලා තුන්වන පාර්ශවයක් විසින් පැහැදිලි කරන්නට උත්සාහවත් වුණත් ඒක ඒ විදිහටමයි කියලා Tamanට හිතට ඇති වෙනවා. ඒ නිසා ඒක හරිම ගැටලු සහගත තැනක්. ඒ නිසා තමයි භාවනා කිරීමේදී මූලික ලෙසම අපි නිවැරදිව ඒ වගේම ගුරුවරයෙක් යටතේ අපි භාවනාව නිවැරදි ගුරුවරයෙක් යටතේ අපි භාවනාව පුරුදු විය යුත්තේ. ගුරුවරයා තේරුම් ගැනීමේදීත් අපි ත්‍රිපිටක ධර්මානුකූලව, ඒ කියන්නේ තම තමාගේ සම්ප්‍රදාය හෝ තම තමාගේ කරුණු කාරණා පැහැදිලි කරන මට්ටමින් නෙමෙයි, ඒ අත්දැකීම ත්‍රිපිටකයටත් ගැලපෙනවා නම්, ත්‍රිපිටකයේ තියෙන දෙයක් නම්, ත්‍රිපිටකයට අනුරූප නම් අන්න ඉබඳු වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරින්ම ඒ භාවනාව સિદ્ધ කරගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒක බොහොම විනාශයට නැවත සැකසිය නොහැකි මට්ටමට කෙනෙක්ව ඇද දමන්නට පුළුවන් තැනක් බවටයිපත් වෙන්නේ. එතකොට ඒ සාමාන්‍ය භාවනාවේදී මෙබඳු විපස්සනා උපක්ඛිලේශ මට්ටමකටත් පෙර සමතේ දියුණු කරගෙන යනකොට ඇතිවෙන උපක්ලේශ ධර්මයන්ගේ මුලා බවටපත් වීමක්. එතකොට මේ කතා කරන්නේ ඊටත් වඩා එහාට ගිහිල්ලා සියුම් අනීවරණ චිත්තයක් ගොඩනගෙන මොහොතක පවතින මනෝභාවයන් පිළිබඳව, නැතිනම් මානසික ලක්ෂණ පිළිබඳව. එතකොට මේ ඕභාසය වගේම තවත් ලක්ෂණයක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රීතිය කියන දේ පින්නතුනේ උපක්ඛිලේශයක් හැටියට දක්වන විපස්සනා උපක්ඛිලේශයක් හැටියට. දැන් අපි දන්නවා ප්‍රීතිය හොඳ දෙයක්. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියනකොට මේ ප්‍රථම ධානය ගැන කතා කරනකොටත් අපි ප්‍රීතිය කතා කරනවානේ. එතකොට මේ ප්‍රීතිය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ප්‍රීතිය කියන්නේ හොඳ දෙයක්, අවශ්‍ය දෙයක්. හැබැයි මේ ප්‍රීතිය පිළිබඳව උනත් කෙනෙකුට ඕනවට වඩා ඇලීමක් ඇති වෙනවා නම්, ඒ ප්‍රීතිය තුල උනත් කෙනකෙනාට පරාමර්ශනයක් නැති වෙනවා නම් ඒක ගැටලුවක් තියෙනවා. ප්‍රීතිය කියනකොට දැන් ප්‍රීතියෙත් එක එක ප්‍රභේදයන් තියෙනවා. කුද්දක ප්‍රීති, පරණ ප්‍රීති, උබ්බේග ප්‍රීති. මේ විදිහට ප්‍රීතියේ එක එක ප්‍රභේදයන් තියෙනවා. ඊටමත් සුළු වශයෙන් ඇති වෙන ප්‍රීතිය තියෙනවා. ඒ වගේම ඊටමත් ක්ෂණිකව ඇති වෙන කණික සමෝධාන වශයෙන් ඒ මොහොතට හටගන්න ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම උද්වේග ප්‍රීතිය කියලා මේ සිත කය දෙකම සැහැල්ලු කරලා තව තැනකට අරගෙන යන්නට පුළුවන් තරම් මට්ටමේ ප්‍රීතියක් කෙනෙකුට ඇති වෙනවා. එතකොට මේ ප්‍රීතියේ එක එක අවස්ථාවන් තියෙනවා. එතකොට මේ ප්‍රීතිය එක එක අවස්ථාවන් තිබුණත් මෙතනදී ප්‍රීතිය කියන එක භාවනාව තුළ ඇති කරගනු ලබන චිත්ත ඒකාග්‍රතාවය සමග ඇතිවෙන අධිකතර ප්‍රීතිමත් බව. ඒ ප්‍රීතිය කියන එක අපිට අර කාමාදී විතර්ක තුළ අපි හරි ප්‍රීතිමත් කියන මට්ටම නෙමෙයි. මේක ඊටාමත් සැපසහගත, ඊටාමත් අපිට හිතා ගන්න බැරි, වචනයෙන් කියන්න බැරි තරම් සැපසහගත දෙයක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. හරියට වතුර කලයක් අරගෙන වතුර යට එබුවට පස්සේ
ඇතුළත වතුරෙන් පෙඟිලා පිටත් වතුරෙන් පෙඟිලා මේ කලය මනාව පෙඟුණු කලයක් බවට පත් වෙනවද? අන්න ඒ වගේ මේ කයත් හිතත් කියන මේ දෙකම මනාව ප්‍රීතියෙන් නොතෙමුණු තැනක් නැති මට්ටමට ඇතිවෙන ප්‍රීතිමත් භාවයක් තමයි මේ ප්‍රීතිය කියන දෙයින් අදහස් කරන්නේ. එතකොට මේ ප්‍රීතිය කියන එකත් විපස්සනා උපක්ඛිලේශයක් කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රීතිය කියන දේ, ප්‍රීතිය කියන ධර්මයේ පිළිබඳවත් කෙනෙකුට තෘෂ්ණාව ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව කැමැත්ත ඇති වෙනවා. අර අධිකතර ප්‍රීතියක් ඇති වෙනකොට ඒ ප්‍රීතිය හා අනුයාතවම ප්‍රීතිය පිළිබඳව ඔහුගේ සිතේ කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය ආස්වාද වශයෙන් අරගෙන ප්‍රීතිය අනුබන්ධනය කරනවා. එතකොට මේ ප්‍රීතිය අනුබන්ධනය කිරීමෙන් සිද්ධ වන්නේ මොකද්ද? අර මූලික මානසිකාරයෙන් කර්මස්ථානයෙන් තමාගේ සිත ගිලිහි ගිහිල්ලා අර කර්මස්ථාන මානසිකාරය තුල ලැබුණු ප්‍රීතිය කියන දේ මනස පිහිටා සිටීමෙන් අවසානයේට ප්‍රීතියත් අඩු වෙමින් යනවා, ක්ෂය වෙලා යනවා. ඊට පස්සේ කර්මස්ථානය කියන දේත් නොඇතෙහි යනවා. එතකොට එහෙම නැතිනම් තමාගේ විපස්සනා වීතියත් අතහැරෙන මට්ටමකටපත් වෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය කියන එකත් අපි තෘෂ්ණා වශයෙන් අල්ලගන්නට හොඳ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි යම් මාර්ගයක යනකොට අපි පාරක ගමනක් යනකොට අපිට මේ පාරේ වටපිටාවේ තියෙන බොහොම ලස්සන තැන්, බොහොම සුන්දර තැන් දකින්නට පුළුවන් වෙනද නොගිය පාරක යනකොට. එතකොට මේ ලස්සන සුන්දර තැන් දකිනකොට අපිට මේ සුන්දරත්වයේ විඳගෙන අපිට මේ ගමන පරම සුන්දර ගමන ස්ථානයට යන්න තියෙන්නේ. හැබැයි මේ පරම සුන්දර ස්ථානයට යන්නේ නැතුව අපි අර මගෙන් හම්බෙන ලස්සන තැනක නතර වෙලා එතෙන්ට වෙලා කාලය ගත කරොත් එහෙම අපේ ගමන කවදාවත් යවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි නිර්වාණය, ඒ කියන්නේ පරම සුන්දර නිර්වාණය අපේක්ෂාවෙන් මේ ගමන යන භාවනානුයෝගියාට අතරතුර ඇති වෙන දෙයක් හැටියට, අතරතුර පහළ වෙන දෙයක් හැටියට, අතරතුර ලස්සන තැන් දකින්න පුළුවන්කම තියෙනවා. අතරතුර ඒ බඳු ලස්සන තැන් දැක්කට ඒ අතරතුර තියෙන ඒ ලස්සන තැන්වල ඔහු නතර වෙන්න කල්පනා කළොත්, ඒ තැන්වල ඔහු නතර වුණොත්, නැතිනම් අර ප්‍රීතිය වගේ තැන්වල ඔහු රැඳී සිටියොත් ඔහුට අර ගමන අතහැරෙනවා. ඒ වගේම එක තැනක ඉන්නකොට ටික කාලයක් යනකොට ඒකත් එපා වෙනවනේ. ඒ වගේ මේ වගේ තැනක රැඳී සිටීම තුළ ඒත් ආදීනව Tamanට පෙනෙන්නට පටන් ගන්නවා. නමුත් එතනින් එහාට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ බඳු මට්ටමකට පත්වන්නට පුළුවන්කම නිසා තමයි මේ ප්‍රීතිය කියන එකත් දක්වන්නේ උපක්ඛිලේශ ධර්මයක් හැටියට. එතකොට මේ ප්‍රීතිය කියන එකත් කෙනෙක් තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා. ඒ වගේම තවත් කෙනෙක් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරනවා. ඒ කියන්නේ ප්‍රීතිමත් බවත් මේ පුද්ගලයෙකුට ඇති වූ දෙයක්, එහෙමත් නැතිනම් තමා ප්‍රීතිමත් වූ තමාව දකිනකොට එතන ඒ ප්‍රීතිමත් භාවය සමග ආත්ම දෘෂ්ටිය ගැටෙනවා. ආත්ම දෘෂ්ටිය ඇති වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය ඇති වෙන නිසා ඔහු ප්‍රීතිය අනුව නැතිනම් ඒ හටගත්ත ප්‍රීතිය උපක්ඛිලේශයක් පැත්තෙන් ඔහුව ග්‍රහණයට නතු කරලා තියෙනවා. එතකොට ඒකත් මේ භාවනාවට පරිපන්තයක්, නැතිනම් භාවනාව කියන දේ නතර කරන්නට, නැතිනම් භාවනාව කියන දේෙන් විශේෂ භාගීය නොවන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ ප්‍රීතිය කියන දේ දෘෂ්ටි වශයෙන් කරන පරාමර්ශණය, දෘෂ්ටි වශයෙන් කරන ප්‍රපංචය ඔහුට භාවනාවේ වැඩි දියුණුවක් සිද්ධ නොවෙන්නට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ප්‍රීතිමත් වූ තමාව දැකීම තුළ, තමා බොහොම ප්‍රීතිමත්ව ඉන්න බව තමාට වැටහීම තුළ નિરાයාසයෙන්ම මානය කියන දේ ගොඩ නැගෙනවා. එතකොට මේ මානය කියන දේනුත් ප්‍රීතිය කියන දේ ඇසුරු වෙනවා. එතකොට අර ඕභාසය පිළිබඳව කතා කළා වගේම ප්‍රපංච ධර්මතා විදිහට කතා කරනවා අපි තෘෂ්ණාව, දෘෂ්ටිය සහ මානය කියන මේ කාරණා ටික. එතකොට තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මේ ලක්ෂණයන් දිහා අපි බලනකොට අපිට පේනවා ඕභාසය පිළිබඳවත් ඇති වුණා වගේම ඒ ටිකම අපිට මේ ප්‍රීතිය පිළිබඳවත් ඇතිවන ආකාරය. ඒ වගේම තමයි පස්සද්ධිය කියලා කියන්නේ මේ සිත කය දෙකේ තියෙන සැහැල්ලු බව. සිත කය දෙකේ තියෙන සැහැල්ලු බව යම් කිසි කෙනෙකුට ප්‍රීතිය තියෙනවා නම් ප්‍රීතිය තියෙන කෙනාට පීතිමනස්ස කායෝ පස්සම්භති කියලා කියනවා. එතකොට ප්‍රීතිය තියෙන කෙනාට ප්‍රීතිමත් කෙනාගේ කය සංසිඳෙනවා. ඒ වගේම කය සංසිඳෙනවා වගේම ඔහුගේ සිතත් සංසිඳීමට ලක් වෙනවා. ඔහුගේ සිතත් සංසිඳීමකට ලක් වෙනවා. එතකොට ඒ සිතත් සංසිඳීමකට ලක් වෙනකොට ඒ සිත කය කියන දෙකේම සංසිඳීම කියන කාරණාවේදී
ඔහුට දැන් භාවනාවේදී ලබාගත යුතු ලබාගත හැකි අත්‍යවශ්‍යම දෙයක් තමයි සංසිඳීම කියන එක. සංසිඳීම කියන එක තමයි ප්‍රධානම කාරණාවක් වෙන්නේ සිත කය දෙකේ සංසිඳීම. නමුත් මෙතනදී සංසිඳීම උපක්ඛිලේශයක් හැටියට දක්වනවා. ඒකට හේතුව තමයි අර ප්‍රීතිය පිළිබඳව කතා කළා වගේම ඒ ප්‍රීතිය තියෙන කෙනාට ඇති වෙන සංසිඳීම කියන දේත් ඇතැම් යෝගාවචරයේ භාවනානුයෝගියෙකු විසින් තමාට නතර විය යුතු නතර විය හැකි තැනක් ලෙස හඟිනවා කල්පනා කරනවා. ඒ සංසිඳිලා යනකොට හිත නීවරණයන්ගෙන් විනිර්මුක්ත වෙනකොට ඒක අධිගමයක් ලෙස එහෙමත් නැතිනම් ඒක තමා පත්විය යුතු පත්විය යුතුව තිබූ තැනක් හැටියට කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා තමා භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබා ගත්තා මේක නිෂ්ඨාවක් යයි කියලා කෙලවරක් යයි කියලා තමාම රවටා ගැනීමකට ලක් වෙනවා. ඒ නිසා තමයි පස්සද්ධිය කියන කාරණාවත් දක්වන්නේ අධිගමයකට හානිදායක එමත් නැතිනම් විපස්සනා උපක්ඛිලේශ ධර්මයක් හැටියට දක්වන්නේ. එතකොට මේ පස්සද්ධිය කියන දේත් සිත කය දෙකේ සංසිඳුණු බව කියන එකත් දක්වනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇති කරගනු ලබන ප්‍රපංච ධර්මයක් හැටියට. එතකොට මේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇති කරගත්ත ප්‍රපංච ධර්මයක් හැටියට ප්‍රපංචයන්ගෙන් ඇසුරු කරන දෙයක් හැටියට දක්වනකොට ඒ පස්සද්ධිය කියන දේ ඇලෙනවා නම් කෙනෙක් පස්සද්ධිය කියන දේ තෘෂ්ණා නිස්සිත ඒකේ රැඳී සිටින මට්ටමකින් කල්පනා කරනවා නම් ඒකත් ඒ ප්‍රපංචයක් එහෙමත් නැතිනම් තණ්හා මානසිකාරය ඇති කර ගැනීමක්. ඒ වගේම තමයි පස්සද්ධිය කියන දේ පිළිබඳව දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරනවා නම් ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි වශයෙන් ඒක පුද්ගලයෙකුට ඇතිවන දෙයක් විදිහට හෝ එහෙමත් නැතිනම් ඒක තමායයි ගැනීමක් හෝ දෘෂ්ටි වශයෙන් කරන පරිග්‍රහණයක් තියෙනවා නම් නොයසේනම් මාන වශයෙන් කරන පරිග්‍රහණයක් තියෙනවා නම් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් අල්ලගන්න බව තියෙනවා නම් මේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න එකට කියනවා මේ ප්‍රපංච ධර්මයක් එහෙමත් නැතිනම් මේ දේ මේ පස්සද්ධිය කියන දේ ඇති කරගත්ත වැරදි තැනකට පත් කර ගැනීමක් කියලා. ඒ කියන්නේ මාර්ගයේ පිළිබඳව මාර්ගයේ වඩන කෙනෙකු විසින් මේ මාර්ගයේදී ලැබුණු අත්දැකීම තුළ ඔහු උපදවාගත්ත වැරදි තැනක් ඒක. එතකොට එහෙම පුද්ගලයෙකුට අර අපි කිව්වා වගේම විශේෂ භාගීය බවකට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. විශේෂ භාගීය බවකට පත්වන්නට පුළුවන් කමක් නෑ කියලා කියන්නේ ඒ වැඩි දියුණුවක් නැහැ කියන එකනේ භාවනාවෙන්. එතකොට ඒ වැඩි දියුණුවක් නැති වෙනකොට තමා භාවනාවක් තුළ බලාපොරොත්තු වෙනවා නම් යම් කිසි අභිලාෂයක් යම් කිසි පරමාර්ථයක් ඒ පරමාර්ථය කරා තමාට ලංවන්නට බැරුව යනවා. අන්න ඒ නිසායි අපි මේ උපක්ඛිලේශ ධර්මය තේරුම් ගත යුතු වෙන්නේ පස්සද්ධිය කියන කාරණයක්. එතකොට ඒ අනික් කාරණාව හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා විපස්සනා උපක්ඛිලේශ ධර්මයක් විදිහට අදිමොක්ඛ කියන කාරණාව අදිමෝක්ෂය. අදිමෝක්ෂය කියලා කියන්නේ මේ විදර්ශනා මානසිකාර්ය පවත්තන සිතෙහි ඇති කරගත්ත ඒ ශ්‍රද්ධාව එමත් නැතිනම් ඒ ශ්‍රද්ධාව නිසා එතන ඇති කරගත්ත බැස ගැනීම ලක්ෂණය. එතකොට මේ බැසගෙන පවත්නාකම කෙනෙකුට උපක්ඛිලේශයක් කියලා කියනවා. දැන් බලන්න පින්නතුනි මේක මොන වගේ පැත්තකින් අපිව ආවරණය කරන දෙයක්ද කියලා මේක මොන වගේ පැත්තකින් ආවරණය කරන දෙයක්ද කියලා කිව්ව දැන් අපි භාවනාවට කෙනෙක් නැඹුරු වෙන්නේ භාවනාව පිළිබඳව කල්පනා කරන්නේ ඒක කළ යුතු දෙයක් හැටියට. එතකොට අපි කැමති මේ භාවනා මානසිකාරයේ ඒ විදිහටම රැඳී ඉන්නත් කැමතියි. හැබැයි රැඳී ඉන්න තියෙන කැමැත්ත කියන එක අර සියුම් මට්ටමකින් ඇති කරගන්න තත්වයක් තමයි අදිමෝක්ෂ බව කියලා කියන්නේ. එතකොට ඒ අදිමෝක්ෂ බව කියන්නේ විදර්ශනා චිත්තය තුල පවතින ඒ ගැඹුරු ඒ තුල ඇලෙනකම නැතිනම් ඒ තුලම පැවති ප්‍රවිවේක භාවයට ඇති කැමැත්ත නැතිනම් ඒ තුල පවතින ශ්‍රද්ධාව කියලා කිව්වොත් අපි අන්නේ ශ්‍රද්ධාව කියන එක පවා උපක්ඛිලේශයක් හැටියට කෙනෙකුට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව කියන එක වැරදි කියනෝ නෙමෙයි අදිමොක්ඛය කියන එක වැරදි කියනෝ නෙමෙයි. අදිමොක්ඛය ඇති වෙනවා. හැබැයි අදිමොක්ඛය ඇති වෙනකොට ඒ අදිමොක්ඛය තුල රැඳෙනවා කියන දේ අපි ඒක නැවත ඒක ඇසුරු කරගෙන පවතිනවා කියන එක වැරදි. එතකොට ඒ තුල අපිට ගොඩනගෙනවා හරි අපි කලින් කිව්වා වගේ ප්‍රපංච ධර්මයන්. ප්‍රපංච කියලා කියේ තෘෂ්ණාමාන දෘෂ්ටි කියන ධර්මයන්ගෙන් ඒක ඇසුරු වෙනවා. අදිමොක්ඛය කියන දේත් අපිට
ඒ තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ඇසුරු වෙනකොට ඒකේ අපිට සම්පූර්ණම වැඩිමක් ඇත්තේ නැහැ. අදිමෝක්ෂ භාවයකින් යුක්ත තමාව දැකීම හෝ අදිමෝක්ෂ භාවය තුළ උපදවාගත් ඇලීම හෝ එමත් නැතිනම් අදිමෝක්ෂ භව පිළිබඳව ඇති කරගත්ත තමායයි හැඟීම හෝ එයාට විශේෂ භාගීය බවකට පත් කරන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. බඳු අදිමෝක්ෂ භාවයක් ඇති වෙනකොට විදර්ශනා චිත්තය තුළ රැඳී සිටින මනසක් ඇති වෙනකොටත් ඒක එතනදී සීමා වෙන්නේ නැතුව, එතනට කොටු වෙන්නේ නැතුව, ඒ තුල අවසානයයි කියලා නොගෙනගෙන එතනින් එහාට අපි කරගෙන ආපු ප්‍රතිපදාව තුළ එතන නතර නොවි යන්න. ඒ කියන්නේ අර පාරේ යනකොට ලස්සන තැනක් හම්බුනාම එතන නතර නොවි අර පරම සුන්දර ස්ථානය කරා ගමන් කරන්නට අපිට හැකියාවක් තියෙන්නට ඕනේ. එතකොට ඒ විදිහට අපි කටයුතු කළොත් විතරයි අපිට මේ ප්‍රතිපදාව මනාකොට පුරාගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පග්‍රහය අපිට අදිමෝක්ෂය වගේම හමුවන කාරණාව තමයි පග්ගහෝ කියලා කියන්නේ. පග්‍රහය කියලා කියන්නේ පින්නතුනේ හිත අපි ඔසවා තැබීම. ඒක වීර්යය පැත්තට බර වුණ දෙයක්. නැවත නැවත විදර්ශනා චිත්තේම ප්‍රගුණ කරමින් විදර්ශනා චිත්තේ පැත්තටම නැවත වීර්යයෙන් හිත ඔසවා තබන එකට කියනවා පග්‍රහණය කියලා. කියන්නේ භාවනාවේදී අපි කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි නිග්‍රහය සහ පග්‍රහය කියන කාරණා දෙක. නිග්‍රහය කියලා කියන්නේ හිත කුසීත බවට යනකොට වෝසජ්ජයටපත් වෙනකොට හිතට නිඳා කරමින් හිත හෙලා දකමින් ඔබට ඕක මේ නොසුදුසු දෙයක් ඕක ලාමක දෙයක් ඕක නොකළ යුතුයි කියලා හිතට බොහොම නිග්‍රහ කරමින් හිත නිවැරදි දේ පැත්තට යොමු කරවීමට කියනවා නිග්‍රහය කියලා. ඒ වගේම හැම වෙලාවකදීම හිතට නිග්‍රහ නොකොට ඇතැම් අවස්ථාවක එනවා හිත ඔසවා තැබිය යුතු තැනක්. ඒ ඔසවා තැබිය යුතු මට්ටම තමයි පග්‍රහණය කියලා කියන්නේ. එතකොට මේ පග්‍රහණය කියන දේ විදර්ශනා චිත්තයකදීත් සිද්ධ කළ යුතු දෙයක්. හිත ඒ අවස්ථාවලදී ඒ අවස්ථානුකූලව ඔසවා තැබිය යුතු මට්ටමක් තියෙනවා. ඒ ඔසවා තැබිය යුතු මට්ටමේදී සිත ඔසවා තබන්නේ නැතිනම් ඒ හිත බොහොම ඉක්මනට කුසීත බවට යනවා. ඒ නිසා හිත විදර්ශනා වීතියකදී ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අපි සම්මර්ෂණයක් සිද්ධ කරනකොට ඒ කියන්නේ අපි අර මූලික ලෙස කතා කළානේ තීරණ පරිඥාව පිළිබඳව. ඒ තීරණ පරිඥාව පිළිබඳව කතා කිරීමේදී අපි ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව කොහොමද අපි මේ පරිඥාවක් සිද්ධ කරන්නේ, අවබෝධයක් ඇති කරගන්නේ කොහොමද, ව්‍යවස්ථාපනයක් සිද්ධ කරන්නේ කොහොමද කියන එකයි කතා කළේ. ඒකට ඒ විදිහට ව්‍යවස්ථාපනය කරගන්නකොටව පින්නතුනි එතනදී අර හිත සමහර විට ඒකාකාරීවම ඒ දේ පිළි නොගන්නට පුළුවන්. හිත ඒකාකාරීවම ඒ දේ පිළි නොගන්නකොට අපිට නැවත නැවතත් ඒ තුල උත්සාහවත් නොවි අපි දක්ෂ වන්නට ඕනේ හිතේ අඩු දේ සම්පාදනය කරලා දීලා හිත එතනට ඔසවා තබන්න. ඒක ග්‍රහණය කරගන්න සුදුසු පරිදි හිත පග්‍රහණය කරන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා විදර්ශනාව වැඩිම තුලත් ඒ ආරම්මන ආදිය පිළිබඳව හිත පග්‍රහණයකට නතු කිරීම කියන එකත් සිද්ධ කළ යුතු දෙයක්. නමුත් පග්‍රහණය කියන දේ තුලත් කෙනෙකුට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගන්නට පුළුවන් දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා ඒකත් විපස්සනා උපක්ඛිලේශයක් හැටියට කෙලෙසයක් ඇති කරගන්නට පුළුවන් තැනක් හැටියටයි විග්‍රහ කෙරෙන්නේ. ඒ වගේම අනෙක් කාරණාව තමයි සුඛය එහෙම නැතිනම් සැපය කියන කාරණාව. දැන් භාවනාව කිරීම තුළ භාවනාව තුළ කෙනෙකුට සැප සහගත බව නිතින්ම ලැබෙන දෙයක්. එතකොට මේ සැප සහගත බව ලැබෙන දේ ගැන කතා කරනකොට අර කාම සහගත සුඛයකට වඩා අධිකතර විශේෂතර ප්‍රීතිමත් බවකින් සහ සුඛයකින් යුක්ත භාවයක් තමයි නික්ලේශී සැපය කියලා කියන දේ. නැතිනම් භාවනාවක් තුළ ඇති කරගන්න තෘප්තිය කියන දේ, සැපය කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සැපය බොහොම පහසුවෙන් කෙනෙකුට උපක්ඛිලේශයක් බවට පත්වන්නට පුළුවන්. එතකොට ඒ සැපය කියන කාරණාව නැතිනම් වස්තුව වැරදි නැහැ. විදර්ශනාව වඩනකොට අරමුණු වලින් හිත මිදෙනකොට අරමුණු වලින් හිත නිදහස් වෙනකොට අර ඇත්තයි කියලා බාහිර ලෝකේ අල්ලගත්ත අරමුණු වල යථාර්ථයේ පෙනිලා ඒ අරමුණු වල හිත නොඇලී පවතිනකොට සැපයක් ඇති වෙනවා. ඒ සැපය කියන කාරණාව නරක දෙයක් නෙමෙයි.
හැබැයි මේ සැපය කියන කාරණාව උපක්ඛිලේශ ධර්මයක් හැටියට කෙනෙකුට ඇතිවන්න පුළුවන්කම තියෙනවා. ඒ සැපය ඇති වෙනකොට ඒ සැපය පිළිබඳව එයා කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා තමන් බලාපොරොත්තු වූ දේ මේක නේද කියලා. ගොඩක් වෙලාවට අපිට ඇති වෙනවා සමහර කෙනෙකු මෙබඳු සැපසහගත මට්ටමක් ඇති වෙනකොටම තමන් අධිගමයකටපත් වුණ කෙනෙක්. එහෙමත් නැතිනම් තමන් දැන් කළ යුතු දේ අවසන් කරගත්ත කෙනෙක් කියලා අදහස් වලටපත් වෙන අවස්ථාවන් අපි දකිනවා. ඒකට හේතුව තමයි මේ ආකාරයේ මේ විපස්සනා උපක්ඛිලේශයන් පිළිබඳව නොදන්නාකම නිසා තමාගේ හිත විසින්ම කරපු වංචාවකට තමාව හසු වීම. කියන්නේ සැපේ කියන කාරණාවම නිෂ්ඨාව කරගෙන සැපේ කියන කාරණාවම කෙලවර කරගෙන ඒක ඇත්තයි කියලා ගත්තට පස්සේ Tamanට තේරෙන්නේ නැහැ Taman සැපේ කියන දෙයට ඇලිලා නේද කියලා. ඒක ප්‍රපංච කරනව නේද කියන එක තේරෙන්නේ නැහැ. නිසා කෙනෙක් සැපේ කියන කාරණාවත් තෘෂ්ණා වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෘෂ්ටි වශයෙන් අල්ල ගන්නට පුළුවන්කම තියෙනවා. මාන වශයෙන් ග්‍රහණය කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් කියලා කියන්නේ ඒකෙදි සැපසහගත වූ පුද්ගල භාවයක් ග්‍රහණය කර ගැනීම, ඒ වගේම සැපේ පිළිබඳව ඇති ඇලීම, සැපේ පිළිබඳව ඇති කරගත්ත මානය කියන දේ අරගෙන බලනකොට, වෙමි කියන හැඟීම අරගෙන බලනකොට එතනදී ඒක ඒ තුලත් පවතින්නේ කෙලෙස් ධර්මයක්. ඒ කෙලෙසේට ඉඩකඩ හදලා දීලා තියෙන නිසා, මේක වස්තු විශේෂ සපයලා තියෙන නිසා මේ සුඛය කියන දේ විපස්සනා උපක්ඛිලේශයක් හැටියට දක්වනවා. ඒ වගේම ඥාන කියන කාරණාව. ඥානය කියන්නේ ප්‍රඥාවට. ඒතකොට ප්‍රඥාව කියන දේ නරක දෙයක් නෙමෙයි. ප්‍රඥාව විපස්සනා වීතිය තුලම පැතිරලා තියෙන දෙයක් නේ ප්‍රඥාව කියන එක. හැබැයි මේ ප්‍රඥා සමන්නාගත භාවයත් එක්ක කෙනෙකුට අර කෙලෙස් ධර්මයන්ට ඉඩ සැලසෙනවා. ඒ කෙලෙස් ධර්මයන්ට ඉඩ සැලසෙනවා කියලා කිව්වේ ඒ ප්‍රඥා සහගත භාවයත් සමගම ඔහු නැවත නැවත ඒ ආශ්‍රව ටික තුල මේ රැඳී ඉන්න පුළුවන් මට්ටමට තමන්ගේ මනසපත් වෙන මට්ටමකට යනවා අර තෘෂ්ණාමාන දිට්ඨි කියන ප්‍රපංච ධර්මයන්ගෙන් ඇසුරු වෙන්න ගත්තොත්. ඒ නිසා ඒ ප්‍රඥාවත් ඒ කියන්නේ තමා සම්මර්ෂණය කරන නුවණ පුද්ගලයෙකුගේ දෙයක් බවට පත් වෙනකොට ඒකත් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරනකොට ඒ වගේම ඒ ඥානෝත්පාදයේ පිළිබඳවත් Taman තෘෂ්ණා කරනකොට ඒකට ඇලෙනකොට එතකොට ඒ මට්ටමින් ප්‍රඥා සම්පන්න Tamanව හම්බ වෙනකොට වෙමි කියන හැඟීම පවත්නකොට එතකොට අපිට පේනවා තෘෂ්ණාව, ditthිය, මානය කියන මේ කාරණා තුන තමයි මෙතන තියෙන මේ ප්‍රධානම කාරණා තුන. එතකොට මේ කාරණා තුන ප්‍රඥාව අරබය වුණත් පවතිනවා නම් මම ප්‍රඥාවන්තයෙක් කියලා වෙමි කියන ඒ මානය සහ ප්‍රඥා සමන්නාගත පුද්ගලයෙක් කියලා ඇති කරගත්ත දෘෂ්ටියත් ඒ වගේම ඒ ප්‍රඥා සමන්නාගත භාවයේ පිළිබඳ ඥාන සමන්ගී භාවයේ පිළිබඳ ඇති කරගත්ත කැමැත්ත කියන එකත් නිසා ඒ භාවනාවේ දියුණුව සිද්ධ වෙන්නේ නැහැ. ඒක භාවනාවේ දියුණුවට බාධාවක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ කාරණාව නොවිය යුතු මට්ටමක්. ඒක නිසාමයි ඥානය නරක දෙයක් නෙමෙයි. හැබැයි ඥානය පිළිබඳව කෙනෙක් උපක්ඛිලේශ ධර්මයන් සකස් කර ගන්නවා. ඊට පස්සේ උප ဋ ාණ. උප ဋ ාණ කියලා කියන්නේ එළඹ සිටීම කියන අර්ථයෙන්. එතකොට එළඹ සිටීම කියන්නේ යම්කිසි තැනක එළඹ සිටීමක් තියෙනවා නම් ඒ එළඹ සිටින්නේ සිහියයි. එතකොට ඒ සතිය එහෙමත් නැතිනම් උප ဋ ාණේ අර්ථය સિદ્ધ කරන්නේ සතිය. සති උප ဋ ාණය સિદ્ધ කරන තැනකදීත් කෙනෙකුට අර කියපු උපක්ඛිලේශ ධර්මයන් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඇයි උපක්ඛිලේශ ධර්මයන් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ? අර සිහිය පිළිබඳව උනත් මේ කාරණා ටික ප්‍රකට වීම පිළිබඳව තමාගේ ඇති කැමැත්ත. ඒ වගේම මේ ධර්මතා ටික ප්‍රකට වීම තුළ තවදුරටත් පුද්ගල බව තහවුරු වීම කියන කාරණා පදනම් කරගෙන ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන කෙලෙස් භාගත බවට එතනදී ඉඩ සැලසෙනවා. ඒකට අන්න ඒ කාරණාවත් නොකල යුතු දෙයක්. නොවිය යුතු දෙයක් තමන්ගේ භාවනා ප්‍රතිපදාව තුළ. එතකොට ඒ විදිහට භාවනා ප්‍රතිපදාව තුළ තමන්ට ඒ උපස්ථානයේ උප ဋ ාණයේ සති උප ဋ ාණයේ පිළිබඳවත් සිද්ධ වෙනකොට ඒ කෙනාගේ මනස හැම මොහොතකදීම විශේෂ භාගීය පැත්තට නොගොස් අර උපක්ඛිලේශ තුළ රැවටීමකට භාජනය වෙනවා. ඒ වගේම උපේක්ෂාව කියන කාරණාවත් මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යම දෙයක්, තේරුම් ගත යුතු දෙයක්. උපේක්ෂාව කියලා කියන්නේ ආරම්මණයන් පිළිබඳව පවතින උපේක්ෂාව.
විශේෂයෙන්ම අපි සංස්කාරාදී ධර්මයන් පිළිබඳව මෙනෙහි කරනකොට ඒ කියන්නේ කාංකා විතරණ විසුද්ධිය තුළ ඉඳලා අපි මේ කාරණාවන් පිළිබඳව මේ වඩනකොට හිත දියුණු කරනකොට පච්චේ පරිග්‍රහේ ඥානය අපි උපදව ගන්නකොට ප්‍රත්‍ය ධර්මතා පිළිබඳව අපි පරිග්‍රහණය කරනකොට පින්නතුනේ අපිට පේනවා මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා વિશે. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය පිළිබඳව අපිට ඇති වෙනවා ආයතනයන්ගේ උපේක්ෂා සහගත බව. උපේක්ෂා සහගත මනෝභාවයක් ගොඩනගෙනකොට අර ලෝකයේ පිළිබඳව ඇලීම සහ ගැටීම ප්‍රකට වෙන්නේ නැහැ. මහා ලෝකයට ඇලෙන්න අරමුණු හම්බ වෙන්නෙත් නැහැ. ලෝකයේ තුල ගැටෙන්න අරමුණු හම්බ වෙන්නෙත් නැහැ. ඒ තුල ප්‍රඥාවක් පවතිනවා. එතකොට කෙනෙක් බොහොම ඉක්මනට උපේක්ෂාව තුළ වැරදි තැනකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. වැරදි මනෝභාවයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි වැරදි මනෝභාවයකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේක ඇතුලේ? අර උපේක්ෂා සහගත ලක්ෂණය ප්‍රකට වෙන නිසා. එතකොට උපේක්ෂා සහගත මට්ටම ප්‍රකට වෙනකොට එයාට හිතේ ඇලීම ප්‍රකටත් නැහැ, ගැටීම ප්‍රකටත් නැහැ. මේ දෙක ප්‍රකට වුණොත් කෙනෙකුට කෙලෙසයක් කියලා එකපාර පෙනෙන්නේ නැහැ. උපේක්ෂාව ප්‍රකට වෙනකොට ඒ උපේක්ෂාව ප්‍රකට වෙන්නේ අර අරමුණු වල ඇත්ත දැනගෙන ප්‍රඥා සමන්නාගත බවත් සමග උපේක්ෂා වීමයි. එතකොට එයා බොහොම ඉක්මනට අදිමානයකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. උපේක්ෂා සහගත බව එයත් නොදැන එයා විඳිනවා. විඳිනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක තෘෂ්ණා සහිතව ඇසුරු කරනවා කියන එක. ඊට පස්සේ උපේක්ෂා සහගත තමාව දකිනවා. කියන්නේ ඒක දිට්ටි විදිහට එයා වංජනා කරනවා. ඊට පස්සේ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරනවා වගේම එයාට උපේක්ෂාව ඇතුලේ එයාට තමාව ලැබෙනකොට තමාව හම්බ වෙනකොට මානෙ ගොඩ නැගෙනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් උපේක්ෂාවත් ඇසුරු කරනවා. ඒ නිසා උපේක්ෂාව නරක දෙයක් නෙමෙයි. උපේක්ෂාව කොහොමත් ඇතිවෙන දෙයක්. රහතන් වහන්සේටත් චලංග සමන්නාගත උපේක්ෂාවක් පවතිනවානේ. ස්පර්ශ ආයතන 6 තුලම හෙලවෙන්නේ නැති උපේක්ෂාවක් රහතන් වහන්සේටත් පවතිනවා. හැබැයි රහතන් වහන්සේටත් උපේක්ෂාවක් පැවතුනා කියන එකෙන් කියන්නේ නැහැ උපේක්ෂාව නරක දෙයක් කියලා. කියන්නේ උපේක්ෂාව කියන දේ මෙතන කතා කරන්නේ උපක්ඛිලේශයක් කියන තැන කියන්නේ නැහැ. එහෙම වුණොත් රහතන් වහන්සේටත් උපක්ඛිලේශය තියෙනවා කියනවනේ. මෙතනදී කතා කරන්නේ මේ උපේක්ෂාව කියලා ප්‍රඥාවෙන් උපේක්ෂාවටපත් කළත් ඒ උපේක්ෂාව තුළ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නිකාන්ති කියලා කියනවා. නිකාන්තික්ෂණෙහි ඇති කරගන්න තණ්හාවට නිකාන්තික්ෂණෙහි ඇති කරගන්න තෘෂ්ණාව අර නිකාන්ති තණ්හා කියන ඒ ස්කන්ධ ටිකට නැතිනම් ඒ භාවනාව අරගෙන යන වීතිය නැතිනම් පුද්ගල භව කියන එක දියුණු කරගන්න පුද්ගල භව කියන එක වැඩි වෙන පැත්තට අපි භාවනාව කියන දේෙන් තහවුරු වෙලා තියෙනවා. නැතිනම් විදර්ශනා කරන පුද්ගලයෙක් අපිට ලැබිලා තියෙනවා. ඒ ස්කන්ධ ටික අපිට පේන්නේ නැහැ. තමාගෙන් පරිබාහිරව අපිට ඒ ධර්මතා ටික හම්බ වෙන්නේ. එතකොට හිත එකඟ වෙනවා. හැබැයි එකඟ වුණාට ඒ ධර්මතා ටික තුල නිකාන්තිය ඇසුරු කරනවා. ඒ නිකාන්තිය ඇසුරු කරගෙන පවතිනකොට නිකාන්ති තණ්හාව කියන දේ ඒ තමා කියලා අල්ලගත්ත තැන තියෙන ස්කන්ධ පේන්නේ නැහැ. එතකොට ඒ නිකාන්ති මට්ටමත් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නිකාන්ති තෘෂ්ණාවත් තෘෂ්ණාව බවට පත් වෙනවා වගේම ඒක දෘෂ්ටියක් මානයක් බවටත් පත් වෙනවා. එතකොට මෙන්න මේ දසවිධ ධර්මයෝ උපක්ඛිලේශ ධර්ම හැටියට හඳුන්වනවා. දසවිධ උපක්ඛිලේශ ධර්ම. භාවනාවක කෙනෙක් බොහොම පහසුවෙන් පත් වෙන්නට පුළුවන්, කෙලෙස් ඇති කරගන්නට පුළුවන්, තමාත් නොදැනී තමා රැවටෙන්නට පුළුවන් ස්ථාන 10ක් තමයි මේ කියන්නේ. එතකොට මේ 10 ආකාර 30කින් කතා කරනවා. මොකද්ද? තෘෂ්ණාව, දෘෂ්ටිය, මානය කියලා අපි කතා කරපු විදිහට එක එක විදිහට ග්‍රහණය කර ගැනීම තුළ මේ 10 තුන් ආකාරයකින් ගුණණය වීම සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාවක් වැඩි දියුණු නොවීම පිණිස හේතු වන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගනු ලබන ස්ථාන 10ක් පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට මේ ස්ථාන 10ම නරකයි කියනව නෙමෙයි. නිකාන්තිය නම් අපිට අයින් කරන්න පුළුවන් කියමුකෝ. නමුත් අනිකුත් ස්ථාන අපි කතා කරන දේ නරක දේවල් නෙමෙයි. ඒ දේවල් භාවනාව තුළ ලැබෙන දේවල්. භාවනාව තුළ තමාට අත්දකින්නට වන දේවල්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තමා විසින් ලබන අත්දැකීම ඒ දේ වැරදි විදිහට පරිග්‍රහණය කිරීම, වැරදි විදිහට අල්ල ගන්නකම. එතකොට අන්න ඒ වැරදි විදිහට අල්ල ගන්නකම තමයි මෙතනදී තියෙන වැරද්ද. එතකොට දැන් අපි කතා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනය පිළිබඳව, මාර්ගය සහ අමාර්ග පිළිබඳව තේරුම් ගැනීම.
එතකොට දැන් මාර්ගය සහ අමාර්ගය පිළිබඳව තේරුම් ගන්නකොට අපි භාවනා වීතිය පිළිබඳව අරගෙන යන්නේ එක පැත්තකට, එක දිශාවකට. ඒ භාවනාව ඒ දිශාවට අපි හරවගෙන ඒ දිශානුරූපීව භාවනාව අරගෙන යන අවස්ථාවේදී මෙබඳු උපක්ඛිලේශ ධර්මතා අපේ හිත මැඩ ගන්නකොට අන්න අපිට නුවණක් තියෙන්නට අවශ්‍යයි, ප්‍රඥාවක් තියෙන්නට අවශ්‍යයි. මේක භාවනාව මස්තක ප්‍රාප්ත කරන්නට සමර්ථ දෙයක් නෙමෙයි. මාව කෙලවරට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ තුල රැඳී සිටීමෙන් මම භාවනාවෙන් ඈත් වෙනවා. එහෙම නැතිනම් විපස්සනා මාර්ගයෙන් ඉවත් වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒ නිසා මේක නොකළ යුතු දෙයක්. මේක මේ මට්ටමේ නොසිටිය යුතුයි. මේක මාර්ගය නෙමෙයි, මේක අමාර්ගයක්. ඒ නිසා මාර්ගයේ බවටපත් වෙන්නේ මම අර කරපු විපස්සනාමයයි කියලා ඒ විපස්සනාව තුළ ඒ ඥාණයම නැවත නැවත දියුණු කරගෙන යෑම කියන කාරණාව सिद्ध කරන්නට අවශ්‍යයි. ඒ නිසා මේ මාර්ග සහ අමාර්ග පිළිබඳව දැනගන්නා නුවණ පරිභාවිත වෙන්නේ අන්නේ විදර්ශනාව වඩ아가ගෙන යනකොට ඒ තුල ඇති කරගන්න තීරණ පරිඥාවේදී. ඒ කියන්නේ ඥාත පරිඥාව ලබාගත් කෙනා තීරණ පරිඥාව ඇති කරගන්නකොට ඒ ධර්මයන් පිළිබඳව තීරණය කරනකොට ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් පිළිබඳව හොඳින් කල්පනා කරලා නුවණින් විමසමින් කටයුතු කරනකොට තමයි මේ ධර්මතා ටික මතුවෙන්න පටන් ගන්න. එතකොට මේ අත්දැකීම් ලැබෙනකොට මේ ධර්මතා මතුවෙනකොට පින්නතුණිය එතන ලැබෙන දේ තමයි මොනවද? අර තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් එතන ඇසුරු කරන්නට ඉඩ සැලසෙනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් එතන ඇසුරු කරනකොට එයා ත්‍ිති භාගීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමත් නැතිනම් හාන භාගීය කෙනෙක් බවට පත් වෙනවා. නිසා මේ විපස්සනා උපක්ඛිලේශ ධර්මයන් තුල භාවනානුයෝගියා රැවටෙන්නේ නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔහු තුල පැවතිය යුතු, ඔහු තුල තියෙන්නට අවශ්‍යම දෙයක් තමයි මේ කතා කරන මග්ගා මග්ග ඥාන දර්ශනය කියන එක, මාර්ග අමාර්ග පිළිබඳව දන්නා නුවණ කියලා කියන්නේ. එතකොට පිරිසුදු ලෙසම ඔහුට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දියුණු වීමේදී ඒ භාවනාවේදී Tamanට ප්‍රපංච ඇතිවන දැනගෙන නිෂ්ප්‍රපංචයන් ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. තෘෂ්ණා දෘෂ්ටි මාන කියන දේවල් වලින් Tamanගේ භාවනාවේ අත්දැකීම් ඇසුරු කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක ගැන ඔහුට දැක්මක් තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ කාරණාවේදී අපිට හොඳට තේරුම් ගන්නට තියෙන දෙයක් තමයි අපි හොඳ පරිග්‍රහණය කරනගෙන යනකොට, ඒ කියන්නේ විපස්සනා ඥානයන් ඇති කර ගැනීමේදී අපිට මූලිකවම තියෙන්නට ඕන දෙයක් තමයි ඥාත පරිඥාව. එතකොට මේ ඥාත පරිඥාවේදී අපි මේ ධර්මයන් පිළිබඳව හොඳට සම්මර්ෂණය කරනකොට ඒ සම්මර්ෂණය කරන අවස්ථාව අපි හඳුන්වනවා දැනගත්ත දේ තීරණ පරිඥාව කියලා. තීරණ පරිඥාවේදී මෙබඳු ලක්ෂණයන්ටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර සාමාන්‍ය මට්ටමින් අපි රැවටෙනවා වගේ භාවනාව අර පටන් ගන්න මුල් කාලෙදී අපි රැවටෙන අවස්ථා ගැන අපි කතා කළේ. අන්න ඒ වගේ මේ මට්ටමේදී නොරවටී ඉන්න නම් අපිට මේ රැවටෙන්න පුළුවන් තැන් ටික ගැන අපිට දැනගෙන ඉන්න ඕනේ. යම්කිසි මාර්ගයක යනකොට ඒ මාර්ගය පිළිබඳව අපි හොඳට දන්නවා නම් මේ මාර්ගයේ මෙතනින් හැරුණොත් බොහොම වැරදි තැනකට අපිපත් වෙනවා. ඒ වගේම මේ ටික අන්තරාදායකයි, මෙබඳු අන්තරායන් තමයි එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පරිස්සම් වෙන්නේ මෙහෙමයි. අපි මේ දේවල් ගැන පූර්ව දැනුවත් වීමක් දන්නවා නම් පින්නතුනේ, පූර්ව අපි තේරුම් අරගෙන තියෙනවා නම් අන්න අපිට පුළුවන් රැවටෙන්නේ නැතුව යන්න. එහෙම නැති වුණොත් අපි රැවටෙනවා. විපස්සනාව වඩනකොට උනත් භාවනා කරන කෙනෙකුට, ඕනම කෙනෙකුට ඇතිවන උපක්ඛිලේශ ධර්මයන්ගේ රැවටෙලා තියෙන්නේ මිනිස්සු මේ කාරණා පිළිබඳව තියෙන අනවබෝධය, පූර්ව අනවබෝධය. සමහර වෙලාවට මේ කාරණා පිළිබඳව කලින් දැනගත්ත ඇත්තෝ, කලින් තේරුම් අරගත්ත ඇත්තෝ මේ බඳු දේවල් පිළිබඳව ඇති වෙනකොට මේ මට්ටම දැන නොසිටියා නම් අපි බොහොම රැවටෙනවා, මෙතනදී මුලාවටපත් වෙනවා කියලා කතා කරන අවස්ථා තියෙනවා බොහෝමයක්. ඒ හින්දා අපි මේ කාරණා ගැන හොඳට තේරුම් අරගෙන ඉඳීම තුළ අපිට පරිස්සම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක්. මේක ඇතුලේ ඊටමත් විශේෂ විග්‍රහයන්, ඒ කියන්නේ බෙදා දැක්වීම අපිට සමස්තයක් දකින්න පුළුවන්කම තියෙනවා. සමස්තයක් දකින්න පුළුවන් කියලා කිව්වේ
බොහෝ කාරණා ඔස්සේ අර ඥාත පරිඥාව පිළිබඳව අපි කතා කළෙත් සීමා සහිත තැනකින්. එතකොට විපස්සනාව වැඩිම කියන කාරණාව කොහොමද මේ සම්මර්ෂණ විදීන් පවත්වන්නේ කියන එක කතා කළෙත් අපි ඊටාම සංක්ෂේප වශයෙන්. ඉතින් ඊටාම විස්තරාර්ථ සහිතව ඔය කියපු කාරණාවන් අපිට විසුද්ධි මාර්ගයේ ඔස්සේ තව දුරටත් අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඊටමත් විස්තරාර්ථ සහිතව කොහොමද මේ දේ කරන්න කියලා අපිට ඒ කාරණා ටික එකින් එකට කතා කරන්නට ගියොත් අපිට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව ඊටමත් විශාල කාල පරාසයක් අරගෙන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම අපි ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් පිළිබඳව කතා කරනවා. ඒ දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය සහ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තුනම එකට ඈඳලා අරගෙන කතා කරන දෙයක්. එතකොට දිට්ඨි විසුද්ධිය පිළිබඳව යම් කිසි දෙනෙක් සම්මර්ෂණය කරනකොට දෘෂ්ටි විශෝධනය සඳහා හේතු වන කාරණාවන් පිළිබඳව එතනදී දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැකීම සිද්ධ කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙකු විසින් පච්චේ පරිග්‍රහේ ඥානයේදී ප්‍රත්‍ය ධර්මතා පිළිබඳව පරිග්‍රහණය කරනකොට ඒ සමුදය ආර්ය සත්‍ය පිරිසිදු දකිනවා. ඒ වගේම මාර්ගය පිළිබඳව දැන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මාර්ගය පිළිබඳව පරිග්‍රහණය සිද්ධ කරනවා. එතකොට මේ ඥාන තුනේදී දිට්ඨි විසුද්ධිය, ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධිය, පච්චේ පරිග්‍රහේ ඥානය දක්වා කාංකා විතරණ විසුද්ධිය, ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි ත්‍රිත්වයෙන් දුක, ඒ වගේම සමුදය, ඒ වගේම මාර්ගය පිළිබඳ සුවිශද කිරීමක්. ඒකෙන් අදහස් කරන්නේ දිට්ඨි විසුද්ධිය කියන තැනදී සමුදය දුරු වෙනවා, සමුදය දුරු නොවෙනවා කියන එක එහෙම නෙමෙයි. නමුත් මූලික වෙන ලක්ෂණය තමයි පිරිසිඳ දැක්ක යුතු ධර්මතා ටික දෘෂ්ටි විශෝධනය කරමින් ඒ ධර්මතා ටික පිරිසිඳ දකිනවා කියන එක තමයි එතනදී ප්‍රධාන කාර්යය බවට පත් වෙලා තියෙන්නේ. නැතිනම් එතනත් මේ කාරණා තුනම, නැතිනම් මේ සත්‍ය තුනම එතනත් යෙදෙනවා. හැබැයි එතනදී අර දුක්ඛ පිරිසිඳ දැකීම කියන කාරණාව මුල් කොටයි පවතින්නේ. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ ඒ සැකය කියන කාරණාව. එතකොට ඒ සැකය විහිදී යන පැති ගොඩාක් තියෙනවා. ඒ සැකයේ බුද්ධ ආදී අටතන සැකය වගේම සැකය ගැන කතා කරන්න පුළුවන් තව ගොඩක් පැති තියෙනවා. එතකොට ඒ සැකය කියන දේ අනුව සමුදය අනුව යන ධර්මයක් නිසා ඒක සමුදය සත්‍ය පිළිබඳව අපිට තේරුම් ගන්නට තියෙන තැනක් තමයි කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ. ඒක ඒ අනුව අපිට තේරුම් ගන්නට තියෙන දෙයක්. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ග සහ අමාර්ග පිළිබඳව තේරුම් ගන්නට තියෙන අවස්ථාවක්. එතකොට ඒ කියන්නේ මාර්ග සත්‍යය. මේ විසුද්ධීන් තුන පිළිබඳව කතා කරනකොට අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම ප්‍රකට කරගන්නට පුළුවන්කම නමුත් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය විශාල ප්‍රමාණයක කතා කරන්නට තිබුණත් අපිට මේ කාරණා ටික මේ විදිහට ඊටමත් අත්‍යවශ්‍ය කාරණා ටික පමණක් සංග්‍රහ කරලා මේ කතා කරන්නට යෙදුනේ. නමුත් මේක ඇතුලේ අත්‍යවශ්‍ය කරුණු උනත් තව බොහෝමයක් අපිට විශේෂයෙන්ම අර ඥාත පරිඥාව පිළිබඳ ආදී දැක්වෙනකොට විශාල ප්‍රමාණයක් අපිට කතා කරන්නට තියෙනවා. ඉතින් මේ කාරණා ටික තමන්ගේ මාර්ගය උත්පාදනය කරගන්නට, අමාර්ගයන් ඉවත් කොට දමන්නට, අමාර්ගයන්ගෙන් වැළකී සිටින්නටම මේ කරුණු කාරණා සමුදාය ඔබ හේතු උපනිශ්‍රේ කරගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත මේ කුසලය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩෝල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලු කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයේ පින්වත් ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරනවා. ඥාතීන් දුකක සිටිනන් දුකින් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගනීවා.
ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් ඥාතීන්ට අනුමෝදන් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.